to the webinar series again. අපි මේ මේකල් කතා කරගෙන හිටියේ මොකද්ද? අසම්පූර්ණ වාර්තා. මම මේකට පොඩි වැඩි ටයිම් එකක් ගත්තා. මොකද මේක ඉතාම වැදගත්. එක්සෑම් එකේ අහන ප්‍රශ්නයක්. සෑහෙන වතාවල් වලදී අපි මේ යටතේ කතා කරා මේ වෙනකොට ගිණුම් කරන සමීකරණය සහ ව්‍යාපාරය සමීකරණය ඒ දෙකෙන් ගණන් හදලා තියෙනවා. examples ණයට විකුණුම් සහ වෙළඳ ලැබිය යුතු දෑ කොහොමද ගැලපෙන්නේ කියලා කතා කරලා තියෙනවා. මිලදී ගැනීම සහ වෙළඳ ලැබිය යුතු දෑ කොහොමද ගැලපෙන්නේ කියලා කතා කරලා තියෙනවා. මිලදී ගැනීම ස්තෝක සහ විකුණුම් පිරිවැය අන්න ওই කාරණා හතර ගැන මේ වෙනකොට අපි කතා කරලා තිනවා. මොකක් යටතේද? අසම්පූර්ණ වාර්තා යටතේ. right? කොහොමද මේක අසම්පූර්ණ වාර්තා වෙන්නේ කියන අපි ඒ ගැනත් අපි කතා කරා. right? කොහොමද මේක වෙන්නේ? ව්‍යාපාරිකයා ගිණුම්කරණය පිළිබඳව නොදන්නා විට හෝ යම්කිසි සිදුවීමක් නිසා ව්‍යාපාර තොරතුරු විනාශ වූ අවස්ථාවක ඔයාට වෙන්නේ මොකද්ද? ඔයාගේ තොරතුරු අසම්පූර්ණ වෙනවා. ඒ කියන්නේ complete set of accounts ඔයා ගාව නැති වෙනවා. මතකනේ අපි කතා කරානේ. right. ඒ වගේම තමයි ද්විත්ව සටහන් නැත්නම් double entry න්‍යාය පිළිබඳව දැනුමක් අවබෝධයක් නැත්තම් ඒ වෙලාවට ඔයාලට මොකද වෙන්නේ? අසම්පූර්ණ වාර්තාව ඔයාගේ ව්‍යාපාරේ generate නැත්නම් create වෙනවා. එහෙනම් ඒ වගේ අවස්ථාවලදී complete set of financial statement හදන්නේ කොහොමද කියන එක තමයි අසම්පූර්ණ වාර්තා මතුවෙන්නේ. right? අසම්පූර්ණ වාර්තා ඕනි වෙන්නේ. කියන පාඩම අපිට ඉගෙන ගන්න ඕනි වෙන්නේ. මම අද කතා කරන්නවත් බලාපොරොත්තු වෙන සොරකම් කළ බාන්න හා විනාශ වූ බාන්න දිලා නම් කොහොමද විකුණුම් මූල්‍ය ප්‍රකාශන හදන්නේ? මුදල් පොත හදලා ඊට පස්සේ කොහොමද හදන්නේ අපි balance sheet P&L අන්න ඔය ටික තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඊට කලින් පොඩි දෙයක් මතක් කරන්නම්. අපි last week එකත් කතා කරා ගිණුම් කරන සමීකරණය, ව්‍යාපාරික සමීකරණය, පාලන ගිණුම්, ද්විත්ව සටහන් න්‍යාය මේවා ගැන හරි අවබෝධයක් නැත්නම් මේ අසම්පූර්ණ වාර්තා හරි අමාරුයි. ඒක මම කතා කරා ඒකව දන්නවා. ඒ වගේම තමයි ඒවා ගැන හොඳට දන්නවනම් මේක ඔයක් ඉන්ටරෙස්ටිං කැමැත්තෙන් ආසාවෙන් කරන්න පුළුවන් පාඩමක්. මොකද ට්‍රාන්සැක්ෂන් ටිකක් දීලා බැලන්ස් ෂීට් P&L හදන්න කිව්වම ඒකේ ෆ්ලෝ එකක් තියෙනවා. ඔහේ හදාගෙන යනවා ඔයා. හැබැයි මේකේ පොඩක් හිතලා හදන්න තියෙන්නේ. විකුණුම් නැත්තම් මම හොයාගන්න ක්‍රමය මොකද්ද? දල්ලාභ අනුපාතය විකුණුම් පිරිවැය අනුපාතය හොයාගෙන එහෙම ගිහලා හොයාගන්නවද? ගැනුම් දීලා නැත්තම් විකුණුම් පිරිවැය වෙනවා. විකුණුම් පිරිවැය දීලා නැත්තම් කොහොමද දල්ලාභයෙන් ඒක උපලබ්ධි කරගන්නේ? කොහොමද ව්‍යාපාර සමීකරණ ගිණුම් කරන සමීකරණය ලොජිකල් විදිහට යූස් කරලා මිසින් වෙලා තියෙන අයිටම් හොයාගන්නේ? අන්න ඔය කාරණා කිහිපයක් හිතලා ඔයාට ගොඩනගා ගන්න වෙනවා ඉන්ෆෝමේෂන්ස් හදා ගන්න වෙන ඉන්ෆෝමේෂන්ස් ඔයාට මූල්‍ය ප්‍රකාශන හදන්න. මම කියන්නේ මේ රිපීට් කරන්නේ හුඟක්ම ස්ටුඩන්ට්ස්ලාට මේක අමාරු පාඩමක්. මොකද එයාලට ඕනේ අර ෆ්ලෝ එකක්. මෙන්න ට්‍රාන්සැක්ෂන් ටික මෙන්න මූල්‍ය ප්‍රයිමරි බුක්ස් එක ප්‍රාථමික පොත් ටික ඒකෙන් ජෙනරල් එකවුන්ට්ස් එක ගන්න ජෙනරල් ලෙජර් එක ගන්න ජෙනරල් ලෙජර් ශේෂ පරික්ෂුමෙන් මූල්‍ය ප්‍රකාශන. කම්පියුටර් එක වගේ හරියට ප්‍රෝග්‍රෑම් කරලා තියෙන. ඔන්න ෆ්ලෝ එකේම තමයි accounting දුවන්න ඕනේ. ඕකෙන් පිට පැනපු ගාම විකුණුම් දුන්නේ නැත්නම් ගෙනුම් දුන්නේ නැත්නම් දලලාව අනුපාතයක් දුන්නොත් කොහොමද මේවා කන්සිඩර් කරලා අපිට ඕන එක ක්‍රියේට් කරගන්නේ කියන එක අමාරු දෙයක් කරගෙන ඉන්නවා. එහෙම වුණාම වැඩේ කරන්න අමාරුයි. right? ඒ හින්දා හොඳට කටපාඩම් නැතුව ලොජිකල් විදිහට මේක ඉගෙන ගන්න කියන තමයි මම ආයෙසරයක් මතක් කරන්නේ. right? fine. ඒකත් එක්කම යන් අපි පළවෙනි දේ ඉගෙන ගන්න අද දවසේ මොකක්ද ඒක? සොරකම් කළ භාණ්ඩ හෝ විනාශ වූ භාණ්ඩවල තිබුණොත් කොහොමද ඒක ව්‍යාපාරයට ගලපගන්නේ කියලා. right? මූල්‍ය ප්‍රකාශන හදාගන්න. මෙන්න. සොරකම් කරන ලද භාණ්ඩ විනාශ වූ භාණ්ඩ. ඔයාගේ භාණ්ඩ ව්‍යාපාරයේ තොගය හොරකම් කරනවා ඉන්වෙන්ටරි ටික. ඒතර ක්ලෝසින් ඉන්වෙන්ටරි එකක් ගාව තියෙනවා. හැබැයි කීයක් හොරකම් කරාද? හොරා පොත කැවිලා ලියලා යන්නේ නැහැ මෙච්චර ගණක් හොරකම් කරගෙන යනවා කියලා. right? රුපියල් 15000ක් වටනා වන්න මම හොරාගෙන යනවා. එහෙම ලියලා නැවද? එහෙම ලියලා නැහැ. එහෙම වුණා අපි සම්පූර්ණ වාර්තා තියෙන්නේ. හොරකම් කරපුවා අපි දන්නවා. දැන් ප්‍රශ්න තියෙන්නේ හොරකම් කරන ලද භාණ්ඩ කොච්චරක්ද කියලා අපිට ගලප ගන්න බෑ. අපි දන්නේ නැහැ. අපි දන්නේ නැත්නම් ඒක අසම්පූර්ණ වාර්තා ගන්නට වැටෙනවා. incomplete records. ඔය දන්නේ නැහැ. අනිත් අතට ගත්තොත් විනාශ වූ භාණ්ඩ හොරකම් කරා වගේම තමයි. විනාශ වෙද්දී සුනාමියක් කියලා විනාශ වෙලා ගියොත් මෙච්චරයි වටිනාකම කියලා කවුරු හරි
සටහන් කරලා නේද? එහෙම සටහන් කරන්නේ නැහැ. ඔයාලට හොයාගන්න හරි අමාරුයි. දැන් ඔන්න ඔය වගේ අවස්ථාවල අපිට අයසරයක් ක්‍රියේට් වෙන මොකද්ද? incomplete records. හැබැයි මොනවා හරි ක්‍රමවේදයක් අපි හදාගන්න ඕනි මේක උපලබ්ධි කරගන්න. අවශ්‍ය අංගයන් එක්ක විකුණුම් එක්ක ගැනුම් මොනවා හරි දෙයක්. නැත්නම් තොගය කොහොමද හොයාගන්නේ කියන එක ක්‍රමවේදයක් අපි හදාගන්න අවශ්‍යයි. රයිට්? බලමු මේ ගැන මොකද්ද කියලා තියෙන්නේ කියලා. සොරකම් කරන ලද භාණ්ඩ හෝ විනාශ වූ භාණ්ඩවල වටිනාකම ලබා ගැනීම සඳහාද සමාන ගණනය කිරීමේ ක්‍රමයක් අවශ්‍ය වේ. තොග සොරකම් කිරීම, ගින්නෙන් විනාශ වීම හෝ වෙනත් ක්‍රමයකින් නොදන්නා වටිනාකම අහිමි වේ ඇති විට අහිමි වූ තොගවල වටිනාකම වන්නේ ආ සහ ආ අතර වෙනසයි. මොකද්ද මේ කියන්නේ? ආ සහ ආයන් අතර වෙනස. විකුණු බඩුවල පිරිවැය නැත්නම් ආරම්භක තොග පිරිවැය එකතු කරලා මිලදී ගැනීම අවඩු කළ අවසන් තොගය. right? න්‍යායාත්මකව අයන්න සහ ආයන්න සමාන වේ. හරිනේ? විකුණු පිරිවැය කියන්නේ මේකනේ. ආරම්භක තොගයට එකතු කරා විකුණු මිලදී ගැනීම අඩු කරා අවසන් තොගය මොකද වෙන්නේ? පිරිවැය. ටෙක්නිකලි නැත්නම් තියරිටිකලි අයන්න සහ ආයන්න සමාන වෙනවනේ. ඔව්. කෙසේ වෙතත් ආයන්න සහ අයන්නගයට වඩා වැඩි වූ විට ආයන්න කියන මෙන්න මෙතන තියෙන අගය වැඩි වුණොත් මොනවාකට වඩා ආයන්නට වඩා වෙනස විය යුත්තේ මිලදීගත් භාණ්ඩවල පිරිවැයෙන් සහ විකුණුම් හෝ ඉතිරි තොගයට අයත් වූ අගයයි. එනම් එය සොරකම් කරන ලද හෝ විනාශ වූ තොගයේ පිරිවැයයි. ඊටාම වැදගත්. right? මොකද්ද මේ කියන්නේ? ටෙක්නිකලි ගත්තොත් එහෙම දැන් මෙතන කියනකොට පුදුම වෙන්නේ. විකුණුම් පිරිවැය සමානයි ආරම්භක තොගය එකතු කිරීම මිලදී ගැනීම එකතු කිරීම අඩු කිරීම අවසන් තොගය. ටෙක්නිකලි මේ දෙක සමානයි කියනවා. හැබැයි ඔය දෙක අතර වෙනසක් ආවොත් කොහොමද වෙනස එන්නේ? මෙන්න මේ විදිහට. මිලදීගත් භාණ්ඩවල පිරිවැයෙන් සහ විකුණුම් හෝ ඉතුරු තොග අයත් නොවූ අගයයි. මොනවට දක්වන වගේද? මිලදීගත් භාණ්ඩවල පිරිවැයෙන් සහ විකුණු හෝ ඉතිරි තොගයට අයත් නොවූ අගයයි. එනම් එය සොරකම් කරන ලද හෝ විනාශ වූ තොගයේ පිරිවැයයි. right? කොයි වෙලාවක හරි ආයන්න අගය අයන්න අගයට වඩා වැඩි නම් වැඩි වුණොත් right? දෙවෙනි කොටසේ කියනවනේ අපි ආරම්භක තොගය එකතු කළා විකුණුම් ගැනු එකතු කළා ගැනුම් අඩු කළා අවසන් තොගය ඕන අගය විකුණු බැරන්ඩල් පීරියඩ් වඩා වැඩි නම් වෙනස අපි ගන්නවා සොරකම් කළ හෝ විනාශ වල භාණ්ඩවල වටිනාකම කියලා. right? ඔක තමයි කතන්දරේ. ඔක තමයි ලොජික් එක. දැන් බලමු අපි පොඩි ගාණක් ආශ්‍රයෙන් මේක හදාගන්න පුළුවන්ද කියලා. right? කියවන්න බලන්න මේක. අපි හොයන්නේ විකුණු විනාශ වූ භාණ්ඩවල පිරිවැය. අවශ්‍ය වන්නේ ගින්නෙන් විනාශ වූ තොගවල ප්‍රමාණය ගණනය කිරීමයි. මට තව දෙයක් ඔයාලට කියන්න අමතක වුණා. මම සාමාන්‍ය මේක කියනවා. ඔයා මෙන්න මෙතන required මේ case study එක කියවන්න කලින් විභාගෙදී හැම වෙලාවෙම ඉස්සරළම ඔයා කියවන්න ඕනේ මොකද්ද? ඉස්සරළම කියවන්න ඕනේ මොකද්ද examiner වගේ බලාපොරොත්තු වෙන්නේ. දැන් මෙතන කියවන්න නැතුව මේ case study කියවන යනකොට ඔයාට important එක ඔලුවට වැටෙන්නේ නැහැ. examiner අහන දේ ඔයා දැන ගන්නවා නම් මෙන්න මේක මට වැදගත් මේ ප්‍රශ්නේ handle කරගන්න කියලා ඔලුවට වදිනවා. ඒක ඔලුවට වද්ද ගන්නම ඕනි. ඒක වැදුන්නේ නැත්නම් it is very difficult to manage this paper within 3 hours. පැය 3ක ගේම් එකක් මේ තියෙන්නේ. මේ ප්‍රශ්නේ කියවුවොත් මේක කියවන්න යන වෙලාව හරි අඩුයි. නැත්නම් මේක කියවලා මේක කියවුවොත් මේකට ඕන ইনফরমේෂන් තිබුණාද නැද්ද? අයිසරක් කොහෙලා මේක කියවනවා. අයිසරක් කියනවා. ඔයා සාමාන්‍ය එකපාරින් කරන්න පුළුවන් වැඩේ දෙපාරක් කියවලා තමයි ලියන්න උත්සාහ කරන්නේ. ඒ හින්දා requirement හොඳට අඳුර ගන්න ඉස්සෙල්ලා. First read the requirement. right? ගින්නෙන් විනාශ තොගවල ප්‍රමාණය ගණනය කරන්න. දැන් ප්‍රමාණය තමයි හොයන්න කියලා කියන්නේ. right? කියවන්න බලන්න පොඩ්ඩක්. විනාශ තොගය තමයි අපි දැන් හොයන්න යන්නේ. right? ගාන කියවලා ලියා ගන්න numbers ටික. right? මොකද ඔයාලට පේන්නේ ඊට පස්සේ බෝඩ් එක. එතකොට ඔයාලට ස්ක්‍රීන් එක පේන්නේ නැහැ. ඒක මම කියන numbers කොහෙන්ද ආවේ කියලා
බලයි. නැත්නම් ඔයාලට වීඩියෝ එක ස්ටොප් කරලා කියලා බලන්න වෙනවා. right? numbers ටික ලියා ගන්න. Orient flames සාප්පු විලාසිතා රෙදි අලෙවි කරයි. 2015 ජනවාරි 1 දින එය සතු තොග පිරිවැය රුපියල් 7345 විය. 2005 සැප්තැම්බර් 11 දිනෙන් අවසන් මාස 9 තුල ව්‍යාපාරය විසින් සැපයම් කරුවන්ගෙන් මිලදීගත් භාණ්ඩවල වටිනාකම රුපියල් 1,06,420කි. එම කාලච්චයේදී විකුණුම් රුපියල් 1,54,000කි. එම කාලච්චයේදී විකුණුම් රුපියල් 1,54,000ක් කියලා කියනවා. සාප්පු පිරිවැය මත රුපියල් මත දල ලාභයක් තබා ගන්න. මොකෙන්ද? හොඳට මලා ගන්න. හයිලයිට් කරගන්න. මොකද්ද? සාප්පු පිරිවැය මත. එහෙනම් පිරිවැයෙන් 140ක දල ලාභයක් තමයි තබා ගන්න. හොඳට මත තියාගන්න. මේ වගේ percentage දීලා තිබුණොත් මොකෙන්ද මේ percentage එක දීලා තියෙන්නේ කියලා ඔයාලට හිතන්න වෙනවා. මේක දීලා තියෙන්නේ පිරිවැයෙන් 40ක දල ලාභයක් පවත්වා ගනින්න. අදවා ගනි. 2005 සැප්තැම්බර් 30 දින ඇති වූ ගින්නකින් සාප්පුවේ පැවති බොහෝ තොග විනාශ විය. එහෙනම් සැප්තැම්බර් වල ගින්නක් ඇවිල්ලා සාප්පුවේ තිබ්බ තොග බහුතරයක් මොකද වෙලා තින්නේ? විනාශ වෙලා ගිහිල්ලා තියෙනවා. ඉතිරි වූ කුඩා තොග ප්‍රමාණයක වටිනාකම රුපියල් 3500ක් ලෙසත් එය විකිණීමට සුදුසු තත්ත්වයේ පවතින බවත් සොයාගෙන ඇත. මොකද වෙලා තියෙන්නේ? සියල්ලම විනාශ වෙලා නැහැ. බොහෝ තොග විනාශ වෙලා තියෙනවා. ඉතුරු කුඩා තොගයක ප්‍රමාණය රුපියල් 350ක් ලෙස හඳුනාගෙන තියෙනවා. පොඩි ගාණක් ඉතුරු වෙලා තියෙන 350ක් ලෙස හඳුනාගෙන තියෙනවා. එය විකිණීමට සුදුසු තත්ත්වයේ පවතින බවත් සොයාගෙන තියෙනවා. අවුලක් නැහැ, ගැටලුවක් නැහැ. අපිට ඉතිරිච්ච තොග ටික 350 විකුණ ගන්න පුළුවන්. අවශ්‍ය වන්නේ ගින්නෙන් විනාශ වූ තොග ප්‍රමාණය ගණනය කරන්න. 350ක් ඉතුරුණා. එහෙනම් විනාශ වූ තොගේ වටිනාකම ගණනය කරන්න තමයි තියෙන්නේ. right? බලමු අපි කොහොමද මේක හදන්නේ කියලා. right. අපිට එහෙනම් ඉස්සරම ඕනේ මොකද්ද? තොග ප්‍රමාණය හොයාගන්න කියලා කියන්නේ අපිට දීලා තිනවා විකුණුම් ප්‍රමාණය දීලා තිනවා, දරලාභය දීලා තිනවා. විකුණුම් පිරිවැය අපිට හොයාගන්න පුළුවන් මේකෙන් නේ. විකුණුම් පිරිවැය අපිට හොයාගන්න පුළුවන්. විකුණුම් පිරිවැය දැන් මේක ඔළුවට දාගන්න ලොජිකලි. විකුණුම් පිරිවැය හොයාගත්තොත් අපි විකුණුම් පිරිවැය හොයාගත්තොත් අපිට හොයාගන්න පුළුවන් ආරම්භක තොගේ දීලා තියෙනවා, අවසාන තොගේ දීලා තියෙනවා. ඒකෙන් අපිට ගැනුම් හොයාගන්නත් පුළුවන්. මිලදිගත් වගේ වටිනාකමක් දීලා තියෙනවා. එහෙනම් විකුණුම් පිරිවැය ස්ට්‍රේට් අවේ අපිට හොයාගන්න පුළුවන් දල්ලාව සමීකරණය නේ. දැන් අපි කතා කරන්නේ මොකද්ද? විකුණු සොරකම් කළ හෝ විනාශ වූ භාණ්ඩ වල වටිනාකම කියලා ගත්තේ මොකද්ද? ස්ට්‍රේට් අවේ දීලා තියෙනවා අයන්න සහ ආයන්න කියලා අපි ඊළඟ ඊට කලින් percentage නේ කතා කරා මේ තියෙන්නේ. අපිට මේක හොයාගන්න පුළුවන්. easily මේක හොයාගන්න පුළුවන්. හරිද? විකුණුම් පිරිවැය දල්ලාභ අනුපාතය දීලා තියෙන ඉඳන් අපිට ටක් ගාලා හොයාගන්න පුළුවන් විකුණුම් පිරිවැය. එහෙනම් එතනදී හොයාගන්න විකුණුම් පිරිවැය ආරම්භක තොගයට එකතු කරලා මිලදී ගෙනුම් අඩු කර අවසන් තොගය අවසාන තොගය නේද මෙතන තමයි තොග විනාශ වෙලා තියෙන්නේ. මෙතන මෙන්න මේකෙන් කීයක් විනාශ වෙලාද කියලා තමයි හොයාගන්න තියෙන්නේ අපිට. logically right? එහෙනම් ආරම්භක තොගයක් දන්නවනම් විකුණුම් පිරිවැය ගැනුම් ප්ලස් අවසාන තොගය හොයාගන්න පුළුවන් නම් මේ දෙක වැඩි වුණොත් අරකට වඩා right මෙතනින් එනාගේ වැඩි වුණොත් අරකට වඩා ඒකේ මොකද්ද? විනාශ වූ තොගයේ වටිනාකම කියලා ගන්න පුළුවන්. right? බලමු කින්නේ හොයාගන්න. right? okay. අපි ආවොත් ගන්න හදන්න මම හිතන නම්බර්ස් ටික ලියාගන්නද කියලා. විකුණුම් තියෙනවා මේ ව්‍යාපාරේ 1,54,000ක් විකුණුම්. විකුණුම් තියෙනවා 1,54,000ක්.
ඊට පස්සේ අපි කියලා තියෙනවා සාප්පුව පිරිවැය මත 40ක දල ලාභයක් තබා ගනී. එහෙනම් විකුණුම් වලින් අඩු කරා විකුණුම් පිරිවැය අපි දන්නේ දල ලාභය එනවා. දල ලාභය කියන ෆිගර් එකේ නේ. අපි ආ තියෙන්නේ මොකද්ද? විකුණුම් විතරයි. දැන් ගානේ කියන්නේ මොකද්ද අපිට? දල ලාභ අනුපාතය කියන විකුණුම් පිරිවැයෙන් 40යි. එහෙනම් මොකද්ද පදනම වාගේ විකුණුම් පිරිවැය 100යි. මේකෙන් 40ක් වෙන මොකද්ද? දල ලාභය. 40%. හරිනේ? 40%. දල ලාභය 40යි. එහෙනම් විකුණුම් කීයද? 140 වෙන්න ඕනේ. හරිනේ නේ? මෙන්න මේකයි කතන්දරේ. 140 minus 100. එතකොට එන මොකද 40 දල්ලා වුණා. විකුණුම් පිරිවෙන් 40යි. එහෙනම් විකුණුම් 1,54,000යි නම්. right? කොහොමද අපි 100 හොයාගන්නේ? divide by 140. 1,10,000ක් එනවා මොකද්ද? 1,54,000යි විකුණුම් 1,10,000ක් එනවා අපිට විකුණුම් පිරිවැය. එහෙනම් දල ලාභය කීයද? -1,54,000. 44,000යි. එහෙනම් විකුණුම් පිරිවැය අපි මෙතන හොයාගත්තා නේ. විකුණුම් පිරිවැය මෙතන අපි හොයාගත්තා. එක ක්‍රමයකින්. අයන්නට උත්තර හොයාගත්තා. මෙන්න අයන්න. right? අයන්න සහ ආයන අතර වෙනසන තියෙන අපි. අයන්න හොයාගත්තා. විකුණුම් පිරිවැය. දැන් හොඳට කැර්ෆුල් මේක මේ මෙතන තමයි මේ ට්‍රික් එක තියෙන්නේ. මෙන්න මේක හොයා මෙන්න මේක දාගන්න විදිය. right? කොහොමද මම මෙතන ගත්තේ ෆිගර්ස් 1,10,000 ගන්න 1,54,000 divide by 140 percentage. කොහොමද percentage ගහන්නේ? 1,54,000 බෙදීම ගහන්න කැල්කියුලේටර් 140 shift එක ඔබාගෙන සමාලකුණ ගහන්න. ඒතර උත්තරේ එන 1,10,000. 1,10,000ට පස්සේ ඉතින් ආයි percentage ගහන්න දෙයක් නැහැ. 1,54,000න් 1,10,000 අඩු කරනවා. දල ලාභේ නෝන දල ලාභේ හරියද කියලා බලන්න. 1,10,000 into 40%. හරිනේ? 44,000යි. මේක හොයාගන්න ඕන නම් 1,10,000 into 40%. right? 1,10,000 into 40%. හරිනේ? ඔක තමයි කතන්දරේ. For the time being I'll erase this. I want to show you another thing. right? මේ ඇවිල්ලා විකුණුම් පිරිවෙන් ගත් එකනේ. අදාළ නැහැ මම මේ වෙන දෙයක් වාට කියන්නේ. පොඩක් තේරුම් ගන්න. මොකද මේ percentages හැම වෙලෙම ළමයි පටලවා ගන්නවා. වැඩිපුර දෙයක් තමයි මේ දැන් කියන්නේ. right? දැන් විකුණුම් පිරිවෙන්නේ මේ percentage ටික. අපි විකුණුම් වලින් බලමු. විකුණුම් 100යි නම්. මේක 100යි නම්. right? දල ලාභය කීයද? 1,54,000න් 44,000 බෙදීම 1,54,000. 28.5යි. අපි 28.6යි කියලා percentage එක. cost of sale එක කීයද? 70.4යි. බලන්න හරියද කියලා. 28.6යි. හරිනේ? මෙන්න. විකුණුම් පිරිවැය යෙන් 40යි නම් දල්ලාවේ විකුණුම් 140 එනම් මෙන්න percentages ටික. එතකොට මේක විකුණුම් වල අනුපාතයක් විදිහට ගත්තොත් දල්ලාවේ 126යි විකුණුම් පිරිවැය අනුපාතයක් විදිහට ගත්තොත් 140. මම කියවන හැම වෙලේම ලාභයක් තියෙනවා නම් විකුණුම් පිරිවැයෙන් තිනාගේ වැඩි වෙන්න ඕනේ. විකුණුම් වලින් තිනාගේ අඩු වෙන්න ඕනේ. විකුණුම් මත පදනම් වුණොත් දල ලාභය 128යි. විකුණුම් පිරිවැය මත පදනම් වෙලා දල ලාභය කතා කරොත් 140යි. මෙන්න මේ දෙක තමයි වැදගත්.
විකුණුම් පිරිවෙන් 140යි විකුණුම් වලින් 128යි. අපිට මේක මේ වෙලාවේ අදාළ නැහැ. බට් මේක තමයි ගාණ දීලා තියෙන්නේ. ආයනට උත්තර හොයාගත්තා. ආයනට උත්තර හොයාගත්තා අපි හොයාගන්නවා ආයනට පිළිතුර. රයිට්. ආයනට හොයාගමු. ආයනට හදන්න නම් රයිට් දෙවෙනි කොටස අපිට දීලා තියෙනවා මොකද්ද? ආරම්භක තොගය මේකනේ. තොග ඒකට එකතු කරන්න ඕනේ ගැනුම් මිලට ගැනුම් අඩු කරන්න ඕනේ අවසාන තොග. උත්තරේ නම මොකද්ද? විකුණුම් පිරිවැය. විකුණුම් පිරිවැය. බලන්න තියෙන මිසින් ෆිගර්ස් මොනවද කියලා. ජනවාරි 1 දින 2015 තොග පිරිවැය 3440 7345යි. 7345 7445 තියෙනවා. මිලදී ගෙනුම් තියෙනවා වර්ෂය තුල කෙලින්ම දීලා දිනවා 2015 සැප්තැම්බර් 30 දින අවසන් මාස 9 තුල ව්‍යාපාරය විසින් සැපයම් කරුවන්ගේ මිලටගත් භාණ්ඩ වල වටිනාකම 1,06,420යි. මිලට ගැනුම් 1,06,420ක් තියෙනවා. 1,0420ක්. එම කාලච්ඡේදයේදී විකුණුම් වල වටිනාකම අපි ගත්තා. රයිට්. දැන් අපෙන් අහන්නේ මොකද්ද? අවසාන තොගය. ඉතිරි තොගය දැන් අවසාන තොගය ඇතුලේ ප්‍රශ්න තියෙන්නේ දැන් තියෙන්නේ 350යි. ඉතුරු වෙලා තියෙන්නේ. හැබැයි අවසාන තොගය ඇත්තටම 350ක් නෙවෙයි. මීට වඩා වැඩි ගාණක් තියෙන්න ඕනේ. බලමු උත්තරේ කී දෙන්නේ කියලා. 7345 එකතු කිරීම 106,420 113යි 465න් අඩු කරන 350ක් 113යි 415යි. හොඳට තේරුම් ගන්න මෙතන තියෙන මේ 350 කියන අගය අවසාන තොගයේ වටිනාකම නොවේ. දැන් ඔතන තියෙන අවසාන තොගය ඇවිල්ලා විනාශ වූ තොගයට පස්සේ මීට වඩා වැඩි ගණනක් තිබිලා තියෙනවා. හැබැයි දැන් තියෙන 350 අපි ඒ 350 දාලා ඇඩ්ජස්ට් කරගන්නවා. එහෙනම් විකුණුම් පිරිවේ කීයක් එනවද? 113යි 415ක් එනවා. අපිට විකුණුම් පිරිවේ තියෙනවා මෙතන 110ක් මෙතන තියෙන 113ක්. එහෙනම් අපි කො මෙතන වැඩි නම් වැඩි යගයක් තියෙනවා නම් වෙනස මොකද්ද? විනාශ වූ තොගයේ වටිනාකම කියලා. right fine. විනාශ වූ තොගයේ වටිනාකම. තොග වටිනාකම ගණනය කිරීම. විනාශ වූ තොගයේ වටිනාකම ගණනය කරන්න අපි දැන් යන්නේ. කොහොමද ගණනය කරන්නේ? ආයන්න මයිනස් අයන්නනේ. ඕකනේ. නේ? 113 415 මයිනස් 110යි. එහෙනම් විකුණු බඩු වල වටිනාකම කීයද දෙන්නේ? sorry විනාශ වූ බඩු වල වටිනාකම එනවා 3415ක්. මෙන්න 3415ක් විකුණු අහිමි වූ බඩු වල වටිනාකම තියෙනවා. එහෙනම් අපි බැලුවොත් එහෙම ඔයාගේ අවසාන තොගය කීයද ඇත්තටම? 3415ට එකතු වෙන්න ඕනේ. මෙන්න මේ කියන 350. එතකොට තමයි එන්නේ ඔයාගේ 3400 හරියට cost of sale එක. right? මෙතන තියෙන 110 එන්නේ වෙලාවට. එහෙනම් අවසාන තොගේ 350ක් ඉතුරු වෙලා තියෙනවා. විනාශ වූ බඩු වල වටිනාකම අපි දන්නේ නැතුනට දැන් මේ තියෙන ෆිගර්ස් වලින් ගණනය කරගන්න පුළුවන් 3415 කියලා. අපිට මේකට උදව් වුණා මොකද්ද? දල ලාභ අනුපාතය. දල ලාභ අනුපාතය මොකෙන්ද අපිට ආවේ? විකුණුම් පිරිවේ ප්‍රතිශතයක් විදිහට. right? මෙන්න මේ වගේ ගණන් විභාගයට අනිවාර්යයෙන්ම එන්න ඉඩ තියෙනවා. right? විකුණු භාණ්ඩ වල වටිනාකම ගණනය කරන්න කියලා. sorry නැතිව භාණ්ඩ වල නැත්නම් සොරකම් කරලා ගින්නේ විනාශ වූ භාණ්ඩ වල වටිනාකම ගණනය කරන්න කියලා. right? coming back to the presentation. අපි presentation එකට ආවොත් අවසාන කාරණා අපිට කතා කරන්න තියෙන ඉන්ක්ලම්බිඩිටි යටතේ. right? මේ වල අපි කතා කරා මෙන්න මේ ටික. ගිණුම් කරන සහ ව්‍යාපාර සමීකරණය,
ණයට විකුණුම් සහ වෙළඳ ලැබිය යුතු දෑ, මිලදී ගැනීම සහ වෙළඳ ගෙවිය යුතු දෑ, මිලදී ගැනීම සොග සහ විකුණුම් පිළිවෙය, සොරකම් කළ භාණ්ඩ හෝ විනාශ වූ භාණ්ඩ. දෙකම එකයි. සොරකම් කරත් එකයි විනාශ වුණත් එකයි. ප්‍රතිඵලය එකයි. මොකද්ද ප්‍රතිඵලය? තොගවල වටිනාකම අපි නොදැනීම. සොරකම් කළත් දන්නේ නැහැ. එහෙම නැත්නම් විනාශ වුණත් අපි දන්නේ නැහැ. අවසාන කාරණා අපි කතා කරන්නේ මුදල් පොත. මුදල් පොතෙන් කොහොමද මේ ඉන්කම්ප්ලීට් රෙකෝඩ් ගැන කතා කරන්න කියන එක. රයිට්. මේ තියෙන්නේ මුදල් පොත. අසම්පූර්ණ වාර්තා සටහන් වල වැදගත් ලක්ෂණයක් වන්නේ කිසියම් ව්‍යාපාරයක යම් කාල පරිච්ඡේදයකට අදාළ බැංකු සැසඳුම් ප්‍රකාශනයේ පෙන්වන ලැබීම් සහ ගෙවීම් ආශ්‍රයෙන් මුදල් පොත ගොඩනැගීමයි. right? එහෙනම් බැංකු ප්‍රකාශයේ තියෙන තොරතුරු වලින් මුදල් පොත හදන්න පුළුවන්. මොකද ඔයාගේ රෙකෝඩ්ස් විනාශ වුණාට නැත්නම් ඔයාගේ රෙකෝඩ්ස් මුදල් පොතේ හරියට නොතිබුණාට ඔයා හරියට දාලා නැතුණාට කොහෙද දාලා තියෙන්න පුළුවන්? ඔයා දාලා තියෙන්න පුළුවන් බැංකු ප්‍රකාශයේ. මොකද බැංකුවට වරදින්නේ නැහැ. right? බැංකුවේ විධිමත් රෙකෝඩ්ස් තියෙන්න පුළුවන්. එහෙනම් බැංකු ප්‍රකාශයේ තියෙන ශේෂයන් බලාගෙන අපිට මුදල් පොත ගොඩනැගීමක් කරන්න වෙනවා. මුදල් ලැබීම් සහ ගෙවීම් තොරතුරු වලින් පහත දෑ ස්ථාපිත කරගත හැකි බව දැක ඇත. මොනවද? කාලච්ඡේදී මිලට ගැනීම මගේ හොයාගන්න පුළුවන්. කාලච්ඡේදී විකුණුම් හොයාගන්න පුළුවන්. ලැබීම් සහ ගෙවීම් ආශ්‍රයෙන් මුදල් පොත ගොඩනැගිය හැකි අනෙක් අදාළ විය හැකි අයිතම් වන්නේ අත්පිට මුදලට විකුණුම් සහ විකුණුම් වල වටිනාකම ගණනය කරන්න පුළුවන්. ලාභ ප්‍රකාශය නැත්නම් වියදම් වල වටිනාකමක් ගණනය කරන්න පුළුවන්. ව්‍යාපාරයේ හිමිකරුවන් විසින් ලාභයෙන් කළ ගැණිලි වල වටිනාකම් අපිට හොයාගන්න පුළුවන්. right? ඒවා ආශ්‍රයෙන් අපිට මුදල් පොත ගොඩනගා ගන්න පුළුවන්. ඒ වගේම මූල්‍ය ප්‍රකාශන හදන්නත් පුළුවන්. right? මේක ජෙනරල් ස්ටේට්මන්ට්. අපි උදාහරණයකට මෙයා කොහොමද මේක විභාගයට අදාළ වෙන්නේ සහ ඉන්කම්ප්ලීට් රෙකෝඩ්ස් කියන සබ්ජෙක්ට් එකට නැත්නම් ටොපික් එකට අදාළ වෙන්නේ කියන එක බලන්න. ඊට පස්සේ අපි එක්සෑම් ක්වෙස්චන් එක ගැන කතා කරමු. ජොනතන් ස්ලූගර්ට අයත් සාප්පුවේ දීවරාම්පන්න අලෙවි කරයි. ජොනතන් අලෙවි කරන්නේ මොකද්ද? දීවරාම්පන්න. එහි සියලු විකුණුම් අයිතමයන්ගෙන් පිරිවෙන් 125ක දර ලාභයක් උපයයි. පිරිවෙන් ආයතර කතාව වෙනවනේ. පිරිවෙන් 125ක දර ලාභයක් උපයනවා. එහෙනම් විකුණුම් පිරිවෙන් තමයි අපි 100 කියලා ගන්නෙ. right? ඔහු මුදල් පොතක් තබා නොගනී. එයා මොකද කරන්නේ? මුදල් පොතක් තියාගන්නේ නැහැ. 2007 ජනවාරි 1 දිනට ව්‍යාපාරයේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය පහත පරිදි වේ. 2007 ජනවාරි 1 දින ව්‍යාපාරයේ මූල්‍ය තත්ත්වය කොහමද? මෙන්න මේ විදිහට තියෙනවා කියලා කියනවා. ජංගම වත්කම් තොගේ තියෙනවා, බැංකුවේ ඇති මුදල් ටික තියෙනවා, ලාච්චුවේ ඇති මුදල් තියෙනවා, ශුද්ධ දිගුකාලීන වත්කම් තියෙනවා. ශුද්ධ දිගුකාලීන non current asset net එක ධාරණ. නැත්නම් අපි කියනවා net book value එක. ශුද්ධ දිගුකාලීන වත්කම් ටික තියෙනවා. නැත්නම් current value එක. ධාරණ වටිනාකම. වෙළඳ ගෙවිය යුතු දෑ 1200යි 1200 අයිතිකරුගේ ප්‍රාග්ධනය 32000 2007 දෙසැම්බර් 31 දක්වා වර්ෂයේදී ණයට විකුණුම් නොමැත වර්ෂය තුල රුපියල් 41750 ලැබීම් බැංකුගත කරන ලදී කාල පරිච්ඡේදී බැංකු ප්‍රකාශනයේ පෙන්වන ගෙවීම් මෙන්න මේ විදිහට තියෙනවා. වෙළඳ ගෙවිය යුතු දෑ 36000 වියදම් 5600 ගැණිලි 4400 ලාච්චු ඇති මුදල් වලින් කරන ලද ගෙවීම් කීයක් තියෙනවද? වෙළඳ ගෙවිය යුතු දෑ 800යි විවිධ වියදම් සඳහා 1500යි ගැණිලි සඳහා රුපියල් ගැණිලි කරලා තියෙනවා ලාච්චු මුදල් වලින් 3700යි. 2007 දෙසැම්බර් 31 දිනට ලාච්චුවේ පැවති මුදල රුපියල් 450ක් සහ වෙළඳ ගෙවිය යුතු දෑ රුපියල් 1400ක් වේ. බැංකුවේ ඇති මුදල් ශේෂය නොදන්නා අතර අවසන් තොගවල වටිනාකම මෙතෙක් ගණනය කර නැත. ප්‍රශ්න ගොඩයි. උපචිත ගෙවීම් හෝ ඉදිරියට ගෙවීම් නොමැත. එහෙනම් ප්‍රීපේමන්ට්ස් ඒ වගේම accruals නැහැ.
වර්ෂය තුල දිගු කාලින වත්කම් මිලදී ගැනීමක් සිදු වී නැත. වර්ෂය තුල දිගු කාලින වත්කම් මොකද මිලට අරගෙනත් අපි නැහැ. වර්ෂය සඳහා ෂෙයා වීම රුපියල් 900ක් තියෙනවා. පොඩ දිග ගාණක්. රයිට්? කාලච්ඡේදයේ අවසානයේ කාලච්ඡේදය සඳහා ද්විත්ව තීරු මුද පොත පිළියෙල කරන්න 2017 දෙසැම්බර් 31 දිනන මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය පිළිවෙල සහ 2007 දෙසැම්බර් 31 දින අවසාන වර්ෂය සඳහා ලාභ අලාභ ප්‍රකාශය පිළියෙල කරන්න. එහෙනම් කාරණා තුනක් වඩා හදන්න තියෙනවා මොනවද? මුදල් පොත හදන්න ඕනි. ඒ වගේම ලාභ ලාභ ගිණුම හදන්න තියෙනවා. මූල්‍ය ප්‍රකාශන පිළිවෙල කර මූල්‍ය තත්ත්වය හදන්න තියෙනවා. balance sheet, P&L and cash book. Right? Fine. Take a minute and read this and take down important figures. Important figures ටික ලියා ගන්න. මොකද අපි ගාන හදන්නයි යන්නේ බෝඩ් එකේ. Right. මේතර තමයි මෙතන තියෙන තොරතුරු ටිකක් ඒකත් ඔයා ලියා ගන්න ඕනේ. අපිට අවශ්‍ය කරන කාරණා තුනක්. මොකද්ද පළවෙනි දේ? ද්විත්ව තිර මුදල් පොත හදන්න ඕනේ. බෝඩ් එකේ ඉඩමදී ඉස්සරම මම ද්විත්ව තිර මුදල් පොත හදන්නම්. ඊට පස්සේ balance sheet and P&L හදනවා. Right? ඔය තුනම එකට හදන්න අමාරුයි ඉඩමදී ඉඳලා. අපි එකින් එක හදන්න try කරමු. ඉස්සලාම අපි හදා ගන්න ඕන මුදල් පොත. ද්විත්ව තීර මුදල් පොත. right? ද්විත්ව තීර මුදල් පොත කොහොමද හදන්නේ? තීරු දෙකක් තියෙන එක ද්විත්ව තීරු කියලා කියන්නේ. right? මේවා මූලික පොත් ටික ගැන කතා කරන්නේ නැත්නම් මොකද මේ වගේ තැන්වලදී අපිට ඒක අහුවෙන්නේ ඉන්න. right? නැත්නම් අපිට අතනදි කතා කරලා මෙතනදි කතා කරපුවම වැඩ දෙකක්. ටයිම් එකේදී අපිට හරි වැලියු එකක් ගන්න බැරි වෙනවා. right? ද්විත්ව තීර මුදල් පොත. මේ වැදින මුදල් ශේෂය බැංකු. මෙතන තියෙන මුදල් බැංකු. ඔක තමයි ද්විත්ව තීර මුදල් පොත කියලා කියන්නේ. right? දැන් අපි බලමු එකින් එක මොන ට්‍රාන්සැක්ෂන්ස් මේකට යන්නේ කියලා. ජොනතන් ඩයත් සාප්පුවේ දීවරාම්පන්න අලෙවි කරනවා. එහි සියලු විකුණුම් අයිතමෙන්ගෙන් 125ක දළදා අනුපාතයක් තියා ගන්නවා. ඕකේ. ඕකේ මුදල් පොතක් තබා නොගනි. අපි ඒක තමයි හදන්න උත්සාහ කරන්නේ. 2017 ජනවාරි 1 දිනට ව්‍යාපාර තත් මූල්‍ය තත්ත්වය ප්‍රකාශනය පහත පරිදි ජංගම වත්කම් තොගය බැංකුවේ ඇති මුදල්. බැංකුවේ ඇති මුදල්. බැංකුවේ ඇති මුදල් තියෙනවා රුපියල් 3000ක්. එහෙනම් බැංකුවේ මුදල් තියනවා කියන්නේ මුදල් පැත්ත හර වෙන්න ඕනේ. එහෙනම් ඕපනින් බැලන්ස් එක. ශේෂය. ෂේ ඊගේ කියලා අපි කියන්නේ උකට. රයිට්? ඒක තියෙනවා කීයක්ද? රුපියල් 3000ක්. බැංකු තීරුව. හරිනේ? බැංකු ද්විත්ව තීරු මුදල් පොතේ බැංකු පැත්ත තමයි 3000ක් තියෙන්නේ. ලාච්චුවේ ඇති මුදල්
200ක් තියෙනවා. ලාච්චුවේ මුදල් 200යි. ඒ කියන්නේ මුදල්. මේක පැහැදිලිනේ නේ? right? බැංකුවේ තියෙනවා බැංකු තීරුවේ සඳහන් කරනවා. ලාච්චුවේ තියෙන මුදල් තීරුවේ අපි සටහන් කරනවා. කියවනයන් ඉස්සරහට. දිගු කාලීන වත්කම් රුපියල් 20000ක් තියෙන අපිට බැංකු දිත්‍ය තීරු මුදල් අපිට අදාළ වෙන්නේ නැහැ. වෙළඳ ගෙවිය යුතු දේ 32000ක් තියෙනවා. ගෙවිය යුතු දේවල් තියෙන්නේ. අයිතිකාරී ප්‍රාග්ධනය වෙනම දීලා තියෙනවා. 2017 දෙසැම්බර් 31 දින අවසන් වර්ෂයේදී ණයට විකුණුම් නොමැත වර්ෂය තුල රුපියල් ණයට විකුණුම් නැහැ කියලා කියන්නේ වර්ෂය තුල රුපියල් 41750ක ලැබීම් බැංකුගත කර ඇත. හොඳට තේරුම් ගන්න. වර්ෂය තුලදී රුපියල් 41750ක මුදලක් මොකද කරලා තියෙන්නේ? බැංකුවට තැන්පත් කරලා තියෙනවා. එහෙනම් ඔයාගේ අතේ තිබ්බ මුදල් බැංකුවට තැන්පත් කරලා තියෙනවා. එහෙනම් බැංකු පැත්ත හර වෙන්න ඕනේ. මුදල් ලැබීම්, මුදල් තැන්පතු. right? මුදල් තැන්පතු මුදල් ඇවිල්ලා තියෙනවා බැංකුවේ තැන්පත් කරලා තියෙනවා. එහෙනම් බැංකු පැත්ත වෙනවා 41750ක් බැංකු පැත්තට හර වෙන්න ඕනේ. right? බැංකු පැත්තට හර වෙනවා. හොඳට තේරුම් ගන්න මේක මුදල් වලට බලපෑමක් නැද්ද තියනවාද? දැන් අතට හම්බෙච්ච මුදල් තමයි මේ තැන්පත් කරන්නේ නේ. එහෙනම් අතට හම්බෙච්ච මුදල් එළියට යන්න ඕනේ. දැන් මුදල් පොතක් අපි හරියට හදලා නැහැ නේ. එහෙනම් අතේ තිබුණ මුදල් එළියට යනවා කීයක්ද? ලැබීම් අතට ලැබුණේවා තැන්පත් කරන්න. මේකට අපි දෙපැත්තට දානම් ප්‍රති කියලා දානවා නේ. right. එහෙනම් මුදල් පැත්ත 41750ක් අඩු වෙනවා. බැර වෙනවා. right? 41750ක් බැර වෙනවා. ඉස්සරහට කියනවානේ කාලච්ඡේදී බැංකු ප්‍රකාශනයේ පෙන්වන ගෙවීම්. මෙන්න මෙච්චර බැංකු ප්‍රකාශනයේ පෙන්වන ගෙවීම් තියෙනවා. වෙළඳ ගෙවිය යුතු. අපි බැංකු ප්‍රකාශනයේ එහෙනම් බැංකු පැත්තේ මෙන්න මේ ගෙවීම් තියෙනවා. මොකද්ද? වෙළඳ ගෙවිය යුතු තියෙනවා. ණයමියන්ට ගෙවලා තියෙනවා. right? ණයමියෝ ඩෙබිට් වෙලා දිත්‍ය තීරු මුදල් පෙතේ බැංකු පැත්ත බැර වෙන්න ඕනේ කීයද? 36000. වෙළඳ ගෙවිය යුතු 36000. බැංකු ප්‍රකාශනයේ තියෙන right? බැංකු ප්‍රකාශයේ තියෙන්නේ. විවිධ වියදම් එක විවිධ වියදම් තියෙනවා කීයද? 5600. 5600ක් තියෙනවා. ගැනිලි තියෙනවා බැංකු ප්‍රකාශනයේ මුදලින් අරගෙන තියෙනවා බැංකුවේ සල්ලි විඩ්‍රෝ කරලා කීයද? 4400යි. ගැනිලි. හරිනේ මුදල් පතර එන්න ඕනේ. වියදමක් නොවුනත් මුදල් පොතේ මුදල් එළියට ගිහලා තියෙනවා. 4400. ඔයත් සරහන් අපි දා ගන්නවා. right? ඊට පස්සේ ලාච්චුවේ ඇති මුදලින් කළ ගෙවීම්. ලාච්චුවේ ඇති මුදලින් කළ ගෙවීම්. ලාච්චුවේ මුදල් කීයක් තියෙනවද? 800යි. වෙළඳ ගෙවිය යුතුයි කියලා තියෙන 800ක්. ලාච්චුවේ ඇති මුදල්. මුදල් ඒ කියන්නේ මෙන්න මේ පැත්ත. හරිනේ? අපි මේ පැත්ත සඳහන් කරේ බැංකු ප්‍රකාශනයේ. නැත්නම් බැංක් ස්ටේට්මන්ට් එකේ තියෙන ගෙවීම් ටික. මේ පැත්ත සඳහන් කරන්නේ මොකද්ද? මුදලින් කරන ගෙවීම් ටික. කීයක්ද? මුදලින් කරලා තියෙන ලාච්චුවේ ගෙවීම් වලින් ණයහිමියන් එක කරලා තියෙන 800ක්. ඒ වගේම විවිධ වියදම් සඳහා වියදම් කරලා තියෙනවා 1500. විවිධ වියදම් වලට 1500ක්. right? ඒ වගේම තමයි ගැනිලි සඳහා වියදම් කරලා තියෙනවා 3700ක්. ගැනිලි 3700. හරි ලේසියි. මුදල් පතර එන්න ඕන ටික. right? 2007 දෙසැම්බර් 31 දිනට ලාච්චුවේ පැවති මුදල ලාච්චුවේ කීයක් මුදල් තිබිලා තියෙනවද? 450යි. එහෙනම් ලාච්චුවේ මුදල් තිබිලා තියෙනවා. එහෙනම් හරශේෂයක්. අතේ මුදල් තිබිලා තියෙනවා නේ. එහෙනම් ශේෂය පහළට රැඳෙනවා මේක. පාගේ ශේෂ පාගේ කීයක් තියෙනවද? ශේෂය පහළට ගිය ශේෂය 450යි. ලාච්චුවේ මුදල් ඉතුරු වෙලා තියෙනවා නේ. අපිට හරි ලේසි එනවා. 450යි. එහෙනම් ශේෂය අපි ඉස්සරහට රැංගියොත් කීයද?
වර්ෂය අවසානයේ මේක තියෙන්නේ. දැන් ඊළඟ අවුරුද්ද ශේෂය තියෙනවා 450යි. බැංකුවේ ඇති මුදල් ශේෂය නොදන්නා අතර බැංකුවේ ඇති මුදල් අපි දන්නේ නැහැ. රයිට් නොදන්නා අතර අවසන් තොගවල වටිනාකම මෙතෙක් ගණනය කර නැත. බැංකුවේ තියෙන ශේෂය දන්නෙත් නැහැ අවසන් තොගය දන්නෙත් නැහැ. උපචිත ගෙවීම හෝ ඉදිරියට ගෙවීමුත් මොකුත් නැහැ. වර්ෂය තුළ දිගු කාලින වත්කම් ෂය මිලදී දිගෙනමක් නොමැත. වර්ෂයෙන් දා ෂය වීම තියනවා කියද්ද 900. දිගු කාලින වත්කම් මිලට නැහැ. වර්ෂයෙන් දා ෂය වීම තියනවා 900ක්. රයිට් ෆයින්. දැන් අපි හදන්න කියලා කියන්නේ මේක. මොකද්ද? කාලච්ඡේදයේ ද්විත්ව තිරු මුදල් පොත පිළියෙල කරන්න. රයිට් ද්විත්ව තිරු මුදල් පොත දැන් අපි හදන්න බලමු. දැන් අපිට ඕනේ ට්‍රාන්සැක්ෂන් ටික අපි මේකේ දාගෙන තියෙනවානේ. හැම ට්‍රාන්සැක්ෂන් එකම දාගෙන තියෙනවා. දැන් ශේෂය මේ පැත්තේ දන්නවා නම් මේ පැත්තේ මුදල් තීරුව අපිට ගන්න පුළුවන්. කීයද? 8000 plus 1500 plus 3700 plus 41750 plus closing balance. 48200. 48200. 48200. 48200 තියෙනවා. ඕකෙන් එතකොට දැන් මෙතන මොකක් හරි අගයක් ඉතුරු වෙනවනේ. අපි දැන් බැලන්ස් එකක් එනවා. බැලන්ස් එක තමයි අපි මොකක් කියලාද ගන්නෙ? විකුණුම් කියලා. මොකද මේ ව්‍යාපාරයේ කියනවා ගාණ ඇතුළෙම වර්ෂය තුල මේ තියෙන සියලු විකුණුම් අයිතීන් සියලු මුදල් පොත ලබා නොගනි වර්ෂය තුල ණයට විකුණුම් නොමැත. එහෙනම් ණයට විකුණුම් නැත්නම් ඔක්කොම මොකද්ද? මුදලට තියෙන විකුණුම්. එහෙනම් මේකේ බැලන්ස් එක එන්නේ මොකද්ද? මුදලට කළ විකුණුම්. රයිට්? විකුණුම්. බැලන්ස් වෙන ෆිගර් එක කීයද? විකුණුම් 200යි. එහෙනම් 48400ක් විදිහට තියෙනවා. sorry. 48200 200ක් වටනම් 48000යි. 48000ක් තියෙන විකුණුම්. හරිනේ. මෙන්න මේක අපි ඉස්සෙල්ලා හොයාගන්න ඕනේ. මොකද P&L එක හදන්න තියෙනවා. right? බැංකු ශේෂය අපි දන්නේ නැහැ. එහෙනම් ශේෂය දන්නේ නැත්නම් ශේෂය අපි උපලබ්ධි කරගන්න ඕනේ. right? හදා ගන්න ඕනේ. කොහොමද හදාගන්නේ? 3000 plus 41750 මේ පැත්තද වැඩි. 40 නෑ අර පැත්තයි වැඩි. 36000 මේ පැත්ත වැඩි තියෙනවා නේ. 36000 plus 5600 plus 4400 46000 මේ පැත්ත අගේ කීයද? 46000 වැඩි පැත්ත ගැන අපි ගන්න බැලන්ස් කරද්දී එහෙනම් බැංකු පැත්ත ගත්තොත් එහෙම නෙගටිව් බැලන්ස් එකක් තියෙනවා. -41750 -3000 කීයද? 1250 ෂේ මේක අපි හොයාගන්න ශේෂය. මොකද ඒක අපිට ඇසිරිස් දීලා නැහැ like cash 1250 හොයාගන්න ශේෂය. right? ඔන්න ද්විත්ව තීරු මුදල් පොත හදලා ඉවරයි. දැන් අපි දන්නවා මේක හදාගත්තට පස්සේ බැංකු තීරුවේ බැලන්ස් එක කීයද රෙන්ඩ් සහ විකුණුම් වල වටිනාකම. මෙන්න මේ දෙක තමයි මේ ද්විත්ව තීරු මුදල් පොතේ අපි හොයාගත්තේ. අසම්පූර්ණ වාර්තා. මොකද විකුණුම් දීලා නැහැ ව්‍යාපාරේ. එහෙනම් විකුණුම් හොයාගන්න ඕනේ. සහ බැංකු තීරුවේ බැලන්ස් එක අපිට දීලත් නැහැ. right? ඒ දෙක අපි හොයාගත්තා. දැන් මේ දෙක හොයාගත්තා. අපි හදමු දැන් ලාභ ගිණුම. right? අපි හදන්න ඕනේ මොකද්ද? ලාභ ගිණුම. ලාභ ගිණුම හදන්න කලින් I don't have space, therefore I'll erase this and prepare ලාභ ගිණුම. right? මේ දෙක තියාගන්න තොරතුරු ටික අපි මේක මකලම තමයි හදන්න වෙන්නේ ලාභ ගිණුම නිසා බැලන්ස් ෂීට් එක. right? ඔයගේ ලාභ ගිණුම තියෙනවා.
මේ මෙතේ ශේෂ පත්‍රය. right? ශේෂ පත්‍රය. අපි ලාභ ලාභ ගිණුම ෆෝමැට් එක ගහගමු ඉස්සෙල්ලා. විකුණුම් වලට එකතු වෙන්න ඕනේ. විකුණුම් පිරිවේ අඩු වෙන්න ඕනේ විකුණුම් වලින් sorry. විකුණුම් වලින් විකුණුම් පිරිවේ අඩු වෙනවා. විකුණු පිරිවේ කොහොමද හැදෙන්නේ? ආරම්භක තොග එකතු කරා ගැනුම් අඩු කරා අවසන් තොග මෙතන උත්තරේ විකුණුම් පිරිවැය විකුණුම් පිරිවැය අඩු කරාට පස්සේ එනවා විකුණුම් වලින් දල ලාභය අඩු කරා වියදම් කාලච්ඡේදේ ලාභය මෙතන වටෙනවා. ෆෝමැට් එක ගහගත්තා. right? බැලන්ස් ෂීට් එකේ පැත්තෙත් එහෙමයි. බැලන්ස් ෂීට් එකෙත් ඔයාගේ ෆෝමැට් එක ගහගන්න. වැඩි ලේසි ඊට පස්සේ. වත්කම් ජංගම නොවන වත්කම් ජංගම වත්කම් මුළු වත්කම් ෆෝමැට් එක ප්‍රාග්ධනය සහ වගකීම් ප්‍රාග්ධනය සහ වගකීම් යටතේ ඔයාලට එනවා ප්‍රාග්ධනය ලාභය එහෙනම් අපිට ලාභය ගන්න පුළුවන් හොයා ගන්න පුළුවන් මම ඔයාලට පොඩ්ඩක් ඉඩ තියන්න ස්පේස් එක ජංගම නොවන වගකීම් ජංගම වගකීම් මුළු වගකීම් හා ප්‍රාග්ධනය ඔන්න ෆෝමැට්ස් ටික ගහගත්තා right දැන් අපිට බැලන්සස් දාගෙන යන්න තියෙනවා බලමු මොළේ ඉඳන් right ඉස්සලා විකුණුම හොයාගන්න ඕනේ right විකුණුම් කොහොමද විකුණුම් හොයාගන්නේ විකුණුම් හොයාගන්න ක්‍රමය අපිට දීලා තියෙනවා විකුණුම් හොයාගන්න නම් අපිට මෙතන තියෙනවා වර්ෂය තුල ණයට විකුණුම් කිසිවක් නැහැ කියලා ණයට විකුණුම් නැත්නම් අපි මුදලට කල විකුණුම් ටික මුදල් පොතෙන් හොයාගත්තා කීයද 48000 විකුණුම් තියෙනවා 48000 විකුණුම් 48000 48000යි අපි මුදල් පොතෙන් එක හොයාගත්තා right අපිට අවශ්‍ය ආරම්භක තොගය මේක දීලා දෙනවා 2017 ජනවාරි 1 දින ව්‍යාපාරයේ මූල්‍ය ප්‍රකාශන පහත සඳහන් පරිදි වේ right කොහොමද තොගේ තියෙනවා 10000ක් ආරම්භක තොග 10000යි ආරම්භක තොග 10000යි ඊට අමතරව ගැනුම් තියෙනවා කීයක්ද ගැනුම් ස්ට්‍රේට් අපි අපිට මේක දීලා නැහැ right ගැනුම් දීලා නැහැ අපිට ගැනුම් හොයාගන්න වෙයි right ගැනුම් හොයාගන්න නම් අපිට පොඩි වැඩක් කරන්න වෙනවා මොකද්ද ණය හිමියන්ගේ ගිණුම අපිට ඕපන් කරන්න වෙනවා ණය හිමි ගිණුම ණය හිමියට ගිණුමට ගිහලා බැලුවොත් ඔයා බලන්න ශේෂය තියෙන ණය හිමියන්ගේ ගෙවී යුතු දෑ වර්ෂයේ මුල තියෙනවා 1200ක් ශේෂය ඉහළට ගෙන ගියා ක්‍රෙඩිට් ශේෂයනේ තියෙන්නේ
1200. හරිනේ. ණය හිමියන් කියන්නේ බැර ශේෂයක්. බැර ශේෂයේ තියෙන ණය හිමියන්ගේ ගිණුම ඇතුලේ. දැන් අපිට හොයාගන්න ඕනේ අපි ඒකත් දාගෙන යන් ඉස්සරහට රයිට්. අපි මුලේ ඉඳන් යන්. තෝගේ අතැති මුදල් තියෙනවා 3000ක්. අතැති මුදල් ටික කොහෙද යන්න ඕනේ? ඔයාගේ බැලන්ස් ෂීට් එකේ මුදල් තියෙන තීරුවට අතැති මුදල් තිබ්බ අපි දාගත්තා ඒක කෑෂ් බුක් එකට. ලාච්චුවේදී මුදල් ටික ඕපනින් බැලන්ස් එක අපි දාගත්තා කෑෂ් බුක් එකට. දිව්කාලීන ශුද්ධ වටකම් වල ධාරණ වටිනාකම තියෙනවා කීයක්ද? රුපියල් 20000ක්. රයිට් 20000ක් තියෙනවානේ. ධාරණ ශුද්ධ වටකම්. එහෙනම් වත්කම් තියෙනවා 20000ක්. අපි එකින් එකට දාගන්න. ඒතකොට ලේසි වෙන්නේ. නැත්නම් තැනින් තැන ගෙත් මිස් වෙන්න පුළුවන්. ඊට පස්සේ කියනවා වෙළඳ ගෙවී යුතු දේ ආරම්භක ශේෂය අපි දාගත්තා. අයිතිකරුගේ ප්‍රාග්ධනය තියෙනවා 32000ක්. අයිතිකරුගේ ප්‍රාග්ධනය 32000යි. බලමු මැදදී එකතු වෙලා තියෙනවද? නැද්ද කියලා. 32000ක් තියෙනවා. right 32000යි. ඊට අමතරව විකුණුම් නැමැත වර්ෂය තුල 41000ක බැංකුගත කරලා තියෙනවා. ඒකත් හරි. so okay. වෙළඳ ගෙවිය යුතු දේ 36000ක් ගෙවලා තියෙනවා. ඒකත් right. අපි ගෙවලා තියෙනවා බැංකුව through ගෙවිය යුතු වෙළඳ ගෙවීම් 36000ක්. එහෙනම් මෙන්න මේ ගිණුමට එනවානේ. අපිට දැන් ගැණුම් හොයාගන්න උත්සාහ කරා. මෙතන ගැණුම් දීලා නැහැ කියන එක. එහෙනම් අපිට ණයක හිමි ගිණුමේ යන එක මම මේක ඕපන් කරේ. ආරම්භක ශේෂය තියෙනවා අවසාන ශේෂය අපි හොයාගමු. ගෙවීම් ණය හිමියන් ගෙවීම් කරලා තියෙනවා. මුදල් පොත බැර වුණා. මෙතන හර වුණා කීයක්ද? 36000ක්. බැංකුව තුරු 36000ක් ගෙවලා තිනවා. ඒ වගේම මුදලින් ගෙවලා තිනවා කීයක්ද? 800ක්. මුදල් පොතේ තියෙන එක. මුදලින් කරා මේක බැංකුව තුරු යන්නේ. මුදල් වලින් ගෙවලා තිනවා කීයක්ද? 800ක්. right 800ක් කරලා තිනවා. විවිධ වියදම් 5600. එහෙනම් විවිධ වියදම් කීයක් තියෙන්නේ? 5600ක් තියෙනවා. විවිධ වියදම් 5600යි. බැංකුවේ එකයි අතින් කරපු දෙකම එකතු කරා නම් අපිට වැඩේ ලේසි. වියදම් බැංකුව තුරු ගිහිල්ලා තියෙනවා 5600ක් අතින් 1500යි. 5600 1500. අපි උත්තර ටික ගමු. right? ගැනලි තියෙනවා 4400ක් බැංකුව තුරු 4400 අතින් කරලා තියෙනවා මුදලින් කරලා තියෙනවා 3700ක්. ගැනලි ප්‍රාග්ධනෙන් අඩු වෙන්න ඕනේ. ගැනලි කීයද? බැංකුවෙන් 4400යි බැංක් වලින් 4400ක් අරගෙන තියෙනවා. අතින් 3700ක් අරගෙන තියෙනවා. හරිනේ. අපි උත්තරේ දාගමු. ඉතින් ට්‍රාන්සැක්ෂන් එක දාගෙන ඉමු. right. 2017 දෙසැම්බර් 31 දින ලාච්චුවේ මුදල් 450යි. හරි. එහෙනම් අවසාන මුදල් ශේෂය තියෙනවා ජංගමවත්කම් වල 450ක්. right 450යි. බැංකුවේ මුදල් ශේෂ නොදන්න අතර බැංකුවේ මුදල් ශේෂ නොදන්න අතර අපි දන්නේ හැබැයි අපි මුදල් පොතෙන් හොයාගත්තා ඒකේ හර ශේෂයක් නෙමෙයි තියෙන්නේ මුදල් පොතේ හොයාගත්ත ශේෂය තියෙනවා බැර ශේෂයක් ඒකේ 1250. එහෙනම් අපි දානවා බැංකුව අයිරාව. ඕඩි එක තියෙනවා 1250ක්. අපි ඒක හොයාගත්තේ කොහෙන්ද? ද්විත්ව තීරු මුදල් පොතේ බැංකු තීරුවේ බැලන්ස් එකක් තිබුණා 1250ක. උපජීවිතම් ඉදිරියට කළ ගෙවීම මොකුත් නැහැ. වර්ෂය තුල ෂෙයා වීම තියෙනවා 900ක්. එහෙනම් P&L එකට වගේ ෂෙයා වීම වෙනවා 900ක්. right? විවිධ වියදම් දැම්මා ෂෙයා 900. right? අපි ට්‍රාන්සැක්ෂන් එක දාලා තියෙන්නේ. දැන් බලමු මේක ෆිල් කරගන්න. right? අපි මෙතන ෆිගර්ස් ටිකක් තියෙනවා 5600 එක දාගෙන ඉමු. 5600 plus 1500යි. මෙතන තියෙනවා රුපියල් 7100ක වියදමක්. ඒතර ටෝටල් වියදම් එක වගෙනවා plus 900යි. රුපියල් 8000ක වියදම් වෙනවා ඔයාගේ P&L එකේ 8000 total expenses ටික එතන හරි. අපිට ගැණුම් හොයාගන්න වෙනවා මෙතන. මිලදී ගැණුම්. මෙතන ගිණුම බැලන්ස් කරනකොට මිලදී ගැණුම් ටික එනවා 36000 plus 800 36800 minus 1200.
35,000 sorry 38,000 here අපි closing balance එක දාගෙන නැහැ closing balance එක දාගන්න ඕනේ මේකේ closing balance එක දිනවා වෙළඳ ගෙවිය යුතු 1400ක් තියෙනවා sorry ශේෂය 15ට ගෙන ගියේ 1400 මොකද අපිට මෙතන balance කරගන්න නම් මෙතන මිලදී ගුණ මොහා ගන්න නම් ශේෂය ඉදිරියට ගිය සහ 15ට ගිය ශේෂය තියෙන්න ඕනේ එහෙනම් 36000 plus 800 plus 1400 38,200 38,200 200 minus 1,200 37,000 ගැනුම් මෙන්න මේක අපි හොයාගන්න එකක් නේ මේක ණය හිමියන්ගෙන් ගිහලා හොයාගන්න එකක් ගැනුම් එහෙනම් කීයද 37,000 37,000 තියෙනවා හරිනේ ගැනුම් හොයාගත්ත ගැනුම් මෙතන ගිහලා දාගන්න 37,000 right දැන් ප්‍රශ්නේ තියෙන්නේ මෙතන අපිට closing stock එකක් කොහෙවත් දීලා නැහැ closing stock එකක් දීලා නැත්නම් කොහොමද අපි ඒක හොයාගන්නේ අන්න එතන පොඩි ගැටලුවක් එනවා බලමු අපි කොහොමද ඒක හොයාගන්නේ කියලා right ඔයා ගානේ උඩ ගිහලා බැලුවොත් කියනවා විකුණුම් පිරිවැය එහි සියලු විකුණුම් ආයතනයේ පිරිවෙන් සිරිස් භාග දල ලාභයක් උපයයි. එහෙනම් අපිට දල ලාභය හොයාගන්න පුළුවන් නේ. දල ලාභයේ විකුණුම් වලින් විකුණුම් පිරිවෙන් 25ක් කියලා කියන්නේ. 25යි. එහෙනම් විකුණුම් පිරිවැය වෙනවා 100. දල ලාභය 25යි. විකුණුම් වෙනවා 125යි. percentage. එහෙනම් අපි 125 දන්නවා 48000යි බෙදීම 125 into 100 කීයද? විකුණුම් පිරිවැය වෙනවා 38,400. විකුණුම් පිරිවැය වෙන්න ඕනේ 38,400. හරිනේ. මෙන්න මේකයි විකුණුම් පිරිවැය වෙන්නේ. එහෙනම් 48000ක් අඩු කරනවා එකෙන්. එහෙනම් දල ලාභ වෙනවා 9600ක්. දල ලාභ 9800. දැන් අවසාන තොගය වලට හොයාගන්නම වෙනවා. ඇයි? ඔයාලට බැලන්ස් ෂීට් හදන්න බෑ අවසාන තොගය නැත්තම්. එහෙනම් අවසාන තොගය හදන්නේ කොහොමද? 38,400 ගැනුම් අඩු කරා 37,000 අඩු කරා ඕපනින් බැලන්ස් එක. එහෙනම් අවසාන තොගය එනවා 8600ක්. හරිනේ? ගැනුමුත් හොයාගත්තා. sorry අවසාන තොගය එනවා 8600ක්. එහෙනම් 10,000 plus එකතු කරලා බලන්න 37,000 minus 8,600 38,400. එහෙනම් අවසාන තොගය තොග ජංගමත්කම් වල තොග හැටියට එනවා අපිට 8,600. මේක අපි හොයාගන්න ෆිගර් එකක්. ස්ට්‍රේට් එකේ අපිට දීලා නැහැ. සමහර වෙලාවට ආරයි. විකුණුම් පිරිවැය තියෙනවනේ. අවසාන තොගය ඕනේ නැහැ කියලා හදාගෙන යනවා. ලාභය ගන්න පුළුවන්. හැබැයි බැලන්ස් ෂීට් එකේ හිර වෙන මොකද? අවසාන තොගය බැලන්ස් ෂීට් එකේ දාන්න ඕනේ. අවසාන තොගය බැලන්ස් ෂීට් එකේ නැත්නම් බැලන්ස් ෂීට් එකට ටැලි වෙන්නේ නැහැ. දැන් ඔයාලට ප්‍රොෆිට් හොයාගන්න පුළුවන් නේ. 9600 minus 8,000 600 sorry 1,600 1,600 profit එකක් තියෙනවා. ඒ profit එක ඔයාගේ ප්‍රාග්ධනයට එකතු වෙනවා. ලාභය කීයද? 1,600 1,600 ලාභයට එකතු වෙනවා. එතනම ගැනිලිටියත් එකතු කරගන්න 4,400 plus 3,700 8,100. දැන් ඔය total ප්‍රාග්ධන හොයාගන්න පුළුවන්. plus 1,600 plus 32,000 41,000 sorry ගැනිලි අඩු කරන්නයි ඕනේ. 32,000 plus 1,600 minus 8,100 25,500 500 එකක් තියෙනවා. දැන් අපිට මෙතන ෂෙයා වීම තිබුණා 900ක් සුද්ධවත්කම් වලින් ෂෙයා අඩු කරන්න ඕනේ. sorry වත්කම් වලින් ඔයාලා අඩු කරන්න ඕනේ ෂෙයා ටික 900ක්. නැත්තම් ඩබල් එන්ට්‍රි වෙන්නේ නැහනේ. right
20,000 minus 900 19,100 right තොගේ තියෙනවා වාගේ මුදල් තියෙනවා තොගේ තියෙන මුදල් තියෙනවා right අපි ඒක එකතු කරලා ගත්තොත් දැන් balance sheet එකේ හර පැත්ත ගන්න පුළුවන් 8,600 plus 450 950 9,050 9050 plus 19,100 කීයද 28,150 28,150 වාගේ ණය හිමියන් මෙතන තියෙනවා 1,400ක් ඒක එකතු කරන්න මෙතන 1,250 2,650 plus 25,500 28,150 අන්න මෙන්න මේ වගේ comprehensive ගණන් තමයි වඩ විභාගෙදී එන්නේ balance sheet එක tally අපි එහෙනම් මොකද්ද straight away මේකට හදන්න අපිට මොනවද නැති වුණු informations බැංකු පොත නැත්නම් මුදල් පොත පිළියෙල කරලා අපිට හොයාගන්න උනා මුදල් පොතේ බැංක් තීරුවනේ මෙන්න මේක අපිට හොයාගන්න උනා මුදල් පොතේ මේක අපි හොයාගත්ත වැලියු එකක් ඒ වගේම තමයි 450 කියන එක අපිට දීලා තිබුණා හැබැයි අපි ඒකෙන් හොයාගත්තා විකුණුම් මේකත් අපි හොයාගත්තා ගියා මුදල් පොතේ ඒ වගේම තමයි අපිට ගැනුම් දීලා තිබුණේ නැහැ ගැනුම් අපි හොයාගත්තා ණය හිමි ගිණුමේ එන්න මේකින් ෆිගර් එක ක්ලෝසින් ස්ටොක් එකේ දීලා තිබුණේ නැහැ විකුණුම් පිරිවැය දීලා තිබුණේ නැහැ හැබැයි විකුණුම් දීලා තිනවා සා විකුණුම් වල විකුණුම් පිරිවැය ප්‍රතිශතයකට දල්ලාභය දීලා තිබුණා එහෙනම් දල්ලාභය හොයාගත්ත අපි 9600ක් කියලා විකුණුම් දීලා තිබුණ නිසා රිවර්ස් බෑක් ගිහිල්ලා අපි හොයාගත්ත විකුණුම් පිරිවැය හොයාගත්ත අපි දැන් ගැනුම් දන්නවා ආරම්භක තොගය දන්නවා එහෙනම් අවසාන තොගය හොයාගත්තා අවසාන තොගය කියලා බැලන්ස් ෂීට් එකට එකතු කරා මේවා ස්ට්‍රේට් අවේ අපිට දීලා තිබුණා ෂෙයා දීලා තිබුණා අපි ප්‍රොෆිට් එක ගන්න කරා ප්‍රොෆිට් එක ගන්න කියලා අපි කොහොමද එකතු කරේ ප්‍රාග්ධන සහ වගකීම් කියන එකතු කරා තොගය අපි මෙතනින් ගිහලා එකතු කරගත්තා මෙතෙන්ද ෆිගර්ස් ටික ඔක්කොම හරි බැලන්ස් ෂීට් එක ටැලි වෙනවා හරි ලේසි ගානක් හැබැයි ස්ට්‍රේට් අවේ මේ ඩබල් එන්ට්‍රීස් ටික නැත්තම් ගිණුම් කරන සමීකරණයේ සුද්ධවත්කම් කියන්නේ මොනවද එහෙම නැත්තම් මෙතන මිලදී ගැනුම් සහ විකිණුම් කොහොමද හොයාගන්නේ කියන ස්මාර්ට් ලොජික් එක දන්නේ නැත්නම් වැඩේ ටිකක් අමාරු වෙනවා. right? so මම එකයි කිව්වේ හරියට ගිණුම් කරන සමීකරණේ දිස්සටහන් මේ පාලන ගිණුම් ගැන අවබෝධයක් තියෙනවා නම් ඔයාලට මේක මහලුකු ගේම් එකක් නෙමෙයි. right? fine. අපි ඒත් එක්කම කතා කරලා ඉවරයි අසම්පූර්ණ වාර්තා ගැන. right? අසම්පූර්ණ වාර්තා ඊළඟ ටොපික් එකට යන්න කලින් අපි බලමු මොන වගේ past paper questions ද මේ වෙනකොට exam එක ටෙස්ට් කරලා තියෙන කියලා. අපි බලමු recent past paper එක. මොකද්ද? March 2019. Question number 5. March 2019 question number 5. කියවන්න බලන්න පොඩක් ඔක. ක්‍රිෂාන්ත කුඩා පරිමාණයේ වෙළඳසැලක් ක්‍රිෂාන්ත කුඩා පරිමාණයේ වෙළෙන්දෙක් වන අතර ඔහු සම්පූර්ණ ගිණුම් වාර්තා කට්ටලයක් පවත්වාගෙන නොයයි. එයා සම්පූර්ණ ගිණුම් වාර්තා කට්ටලයක් පවත්වාගෙන යන්නේ නැහැ. ඔහු සියලු ලැබීම් බැංකුගත කරන අතර සියලු ගෙවීම් බැංකු ගිණුම හරහා සිදු කරයි. right? ඔහු කිසිම ගිණුම් කරන වාර්තා ඩබල් එන්ට්‍රි දන්නෙත් නැහැ කරගෙන යන්නෙත් නැහැ. right? සල්ලි හම්බෙන ඔක්කොම බැංකුගත කරනවා සියලු ගෙවීම් බැංකුව හරහා තමයි සිදු කරන්නේ. පහත තොරතුරු ඔහුගේ ව්‍යාපාරික වාර්තා වලින් උපුටාගෙන ඇත. එයාගේ accounts වලින් අරගෙන තියෙන මොනවද මෙන්න මේ කියන තොරතුරු ටික. 2018 දෙසැම්බර් 31 දින අවසන් වූ වර්ෂය සඳහා බැංකුවේ ගිණුමේ සාරාංශය මෙන්න මේ විදිහට තියෙනවා.
කොහොමද තියෙන්නේ? ලැබීම් සහ ගෙවීම් තියෙනවා. රයිට් බැංකු ගිණුමේ සාරාංශය. ලැබීම් ශේෂය ඉහළට ගෙන ගිය ශේෂය තියෙනවා, විකුණුම් වලින් ලැබිච්ච ඒවා තියෙනවා, ණයගැතියන්ගෙන් එකතු කරගත්ත ඒවා තියෙනවා. යතුරුපැදි විකිණීමකින් හම්බෙච්ච සල්ලි වර්ගයක් තියෙනවා. පුජ්‍යලික මෝටර රථ විකිණීමෙන් හම්බෙච්ච සල්ලි ටිකක් තියෙනවා. ගෙවීම් ණය හිමියන්ට ගෙවීම් තියෙනවා, විදුලියට ගෙවීම්, ජල දුරකථන, කුඩා ට්‍රැක්ටර් රථයක් මිලට ගැනීම, ගැනිලි රක්ෂණය සහ ශේෂය පහළට ගිය ශේෂය තියෙනවා. රයිට්? බැංකු ගිණුමේ සාරාංශය මේ තියෙන්නේ. බැංකු ශේෂය හැර වත්කම් සහ වගකීම්. බැංකු ශේෂය හැරුණාම වත්කම් සහ වගකීම් මෙන්න මේ විදිහට තියෙනවා. කොහොමද? 2018 දෙසැම්බර් 31 සහ 2018 ජනවාරි 1 දිනට වෙළඳ ලැබිය යුතු දෑ, වෙළඳ ගෙවිය යුතු දෑ, යතුරුපැදි කුඩා ට්‍රැක්ටර් රථය 2018 දෙසැම්බර් 31 දිනට මිලට ගත්තා. අවසාන දවසේ තෝගේ මෙච්චරක් තියෙනවා. 2017 දෙසැම්බර් 31 දිනට මිලට ගනු ලැබූ යතුරුපැදිය 2018 දෙසැම්බර් 31 දින විකුණුන ලදී. මෙම යතුරුපැදිය වර්ෂ 5ක් තුළ ඵලදායී ජීව කාලයක් පැවති අතර ක්‍රිෂාන්ත ෂේ කිරීම සම්බන්ධ අදහසක් නොමැත. ක්‍රිෂාන්ත ෂේ කිරීම සම්බන්ධ කිසිම අදහසක් දන්නේ නැහැ. ෂේ කියන මොකද්ද කියලාත් හරියට දන්නේ නැහැ. right? ඇඩ්ජස්ට්මන්ට් ටිකක් තියෙනවා. දෙවෙනි එක විකුණුම් වලින් ලැබුණු මුදල් බැංකුගත කිරීමට පෙර ඒන් රුපියල් 7300ක් පිරිසිදු කිරීමේ වියදම් ලෙස අඩු කරගෙන ඇති අතර තවද එම ලැබීම් වලින් 8000ක් හොරකම් කර ඇති අතර එය නැවත අය කරගෙන ගත නොහැක. එහෙනම් විකුණුම් වලින් ලැබෙච්ච මුදල් බැංකුවත කරන්න යනකොට 7300ක වියදමක් අඩු කරගෙන තියෙනවා. ඒ වගේම රුපියල් 8000ක හොරකමක් තියෙනවා. ඒකත් නැවත අය කරගත නොහැකි කියලා තියෙනවා. වර්ෂය තුලදී ක්‍රිෂාන්ත සිය පුජ්‍යලික මෝටර රථ විකිණීමෙන් ලද මුදල් ව්‍යාපාර අතිරේක පාගදන ලෙස ආයෝජනය කරලා තියෙනවා. එයාගේ පුජ්‍යලික මෝටර රථයක් තිබුණා. ඒක විකුණලා ගත්ත සල්ලි ටික කොහෙද තියෙන්නේ? බැංකුව ආයෝජනය කරලා තියෙනවා. අහන්නේ 2018 දෙසැම්බර් 31 දින අවසාන වර්ෂයේ සඳහා ලාභ හෝ අලාභ ප්‍රකාශය පිළියෙල කරන්න. 2018 දෙසැම්බර් 31 සඳහා මූල්‍ය සත්‍ය පිළියෙල මූල්‍ය ප්‍රකාශනය පිළියෙල කරන්න. ඔයාලට කාරණා දෙකයි කරන්න තියෙන්නේ. ශේෂ පත්‍රය සහ ලාභ ගිණුම හදන්න තියෙන්නේ. බලමු අපි කොහොමද ඒක හදන්නේ කියලා. right? මම මේ ටික අඳ ගන්න කලවා පාස් පේපර් අඟට ඇති. පොඩ්ඩක් පාස් පේපර් එක කියව ගන්න. right? ස්ක්‍රීන් එකේ තියෙන ඒ වගේම ඔයාගේ පාස් පේපර් එක ඩවුන්ලෝඩ් කරගන්නත් ඇති. රීසන්ට් පාස් පේපර් එක බලමු අපි කොහොමද හදාගන්නේ කියලා. right අපි ඉස්සලාගෙන් පටන් ගමු. ඔයාලට අවශ්‍ය මොකද්ද? ලාභ ගිණුම අවශ්‍යයි. සහ ශේෂ පත්‍රය balance sheet. ඔන්න ඔය දෙක තමයි අවශ්‍ය. right? අපි ඔය දෙකෙන් ගාන හදන්න යන්නේ. දැන් මෙතන මුදල් පොතේ එහෙම අපිට අවශ්‍ය නැහැ මුදල් පොතේ එහෙම දීලා තියෙනවා. අපි අඳගමු ඉස්සල්ලා ලාභ ප්‍රකාශය. ශේෂ පත්‍රයත් වඩා ඒ වගේම ඇඳ ගන්න පුළුවන්. right? ශේෂ පත්‍රයේ heading එක අපි දා ගන්නවා මෙතන කලින්ම වත්කම් ජංගම නොවන වත්කම් ජංගම වත්කම් ප්‍රාග්ධනය සහ වගකීම් ජංගම නොවන වගකීම්
ජංගම වගේ. අපි වර්කින් ස්ටොක් මම පොඩ්ඩක් යටින් ඉඳ තියා ගන්නවා රයිට්. ලාභ ගිණුම වලට විකුණුම් තියෙනවා. විකුණුම් පිරිවැය විකුණුම් පිරිවැය අපි හොයාගන්න ඕනේ. විකුණුම් පිරිවැය කොහොමද හොයාගන්නේ අපි? ආරම්භක තොග එකතු කරා ගැණුම් අඩු කරා අවසන් තොග විකුණුම් පිරිවැය අපිට එනවා. right? විකුණුම් පිරිවැය. විකුණුම් පිරිවැය අපිට දැන් ඊට දාලා ලාභය අපිට ගණනය කරගන්න පුළුවන්. දාලා ලාභයෙන් පස්සේ අපි අඩු කරා වියදම්. වියදම් වලින් පස්සේ අපිට එනවා ශුද්ධ ලාභය. කොච්චර කාලයකටද? කාලච්ඡේදය සඳහා. මොන ෆෝමැට්ස් ටික? ෆෝමැට්ස් ටික මම ගහගත්තා. දැන් බලමු අපි හදන්න එකින් එක යූස් කරගන්න. right fine. අපි ගැළපෙළි වලින් පටන් ගමු. right එතකොට වැඩි ලේසි සාමාන්‍ය ගාණක් විදියටම. 2017 දෙසැම්බර් 31 දින මිලටගත් යතුරු පැදිය 2018 දෙසැම්බර් 31 විකුණන ලදී. එහෙනම් 2017 දෙසැම්බර් 31 අපි මේ ඔක්කොම accounts එක හදන්නේ කවදාද? 2018 දෙසැම්බර් 31ට. right 2018 දෙසැම්බර් 31. 2018 31st December 2018. Here also 31st December 2018. 2018 right අපි හදනකොට පළවෙනි කාරණාව තියෙනවා 2017 දෙසැම්බර් 31 දින මිලට ගනු ලැබූ යතුරු පැදිය 2018 දෙසැම්බර් 31 විකුණලාදී. එහෙනම් අවුරුද්දකට පස්සේ හරියටමනේ. හරියටම වසරකට පස්සේ. මේ යතුරු පැදියට වර්ෂ 5ක ඵලදායී ජීව කාලයක් පැවති අතර ක්‍රිෂාන්ත ෂෙයා කිරීම සම්බන්ධ කිසිදු අදහසක් නොමැත. එහෙනම් ෂෙයා කරලා නැහැ. එහෙනම් මේකේ වටිනාකම කිව්ව 2017 ආරම්භක වටිනාකම තියෙනවා. right යතුරු පැදිය 1,50,000ක්. අපි දැන් එහෙනම් හදන්න ඕනේ disposal account එකක් නේ. disposal account එක. එහෙනම් disposal account එක හදන්න ඕනේ. ඔයා දන්න ඕනම asset එක disposal account එකට එන entries 3යි තියෙන්නේ. 4ක් අපිට කරගන්න පුළුවන්. එකක් තමයි ඉස්සලම පිරිවැය මාරු කරන්න ඕනේ. asset එකේ පිරිවැය මාරු කරන්න ඕනේ. asset එකේ පිරිවැය මාරු කරලා පස්සේ සමුච්චය ෂෙයා කිරීම මාරු කරන්න ඕනේ. හැබැයි මේ ව්‍යාපාරයේ ක්‍රිෂාන්ත කිසිම අවබෝධයක් නැහැ ෂෙයා කිරීම සම්බන්ධව. තුන්වෙනි කාරණාව තමයි මුදල් ලැබුණා නම් ඒ වත්කම විකුණලා ඒක සඳහන් කරන්න ඕනේ වෙනස අපි ලාභය කියලා ගන්නවා. අපි බලමු එකින් එක. පිරිවැය මාරු කරා ගාන දීලා තිනවා අපිට නෝට් නම්බර් 2 එකේ බැංකු ශේෂය හැර වත්කම් සවකීම් යතුරු පැදිය 2018 ජනවාරි 1 දින ඒ කියන්නේ 2017 දෙසැම්බර් 31 දිනට ගත්ත එක 1,50,000යි පිරිවැය. ෂෙයා කිරීම සම්බන්ධව මොකද කිසිදු අදහසක් නැහැ. right අපි දැන් මේක පර්චේස් කරේ කවද්ද? 31st December 2017 අපි හදන්නේ 31st December 2018 වලට. right එහෙනම් වසරක් 1 year ෂෙයා කරන්න ඕනේ. මේ අවුරුද්ද තුල ෂෙයා කරන්න ඕනේ. එහෙනම් වර්ෂ වත්කමේ ජීව කාලය දීලා තියෙන අවුරුදු 5යි. එහෙනම් 1,50,000 අවුරුදු 5න් බෙදුවොත් අවුරුද්දක ෂෙයා වෙනවා 30,000ක්. එහෙනම් accumulated depreciation සමුච්චිත ෂෙයා 30,000ක් එනවා මෙතන අපිට. හරිනේ? වැඩේ තේරුණා 30,000යි. ඒ වගේම තමයි අවුරුද්දේ ෂෙයා ටික අපි P&L එකට charge කරන්නත් ඕනේ. එහෙනම් වියදමක් අපිට create කරනවා P&L එකේ කීයක්ද? ෂෙයා 30,000යි. 30,000ක් එනවා. ෂෙයා 30,000ක් එනවා. right?
එහෙනම් අපිට මේකේ sales proceed එක දාන්න ඕනේ. බලන්න ඔයගේ note number 1 එකේ කියලා sales මේකේ තියෙනවද කියලා ටික් කරගන්න දාන ඒවා right. යතුරුපැදිය විකිණීමෙන් ඔයාලට හම්බ වෙනවා යතුරුපැදිය විකිණීමෙන් රුපියල් 215000ක්. විකුණුම් මුදල් එනවා. ඔයගේ මුදල් පොතේ හර වෙලා asset account එක බැර වෙනවා. credit වෙනවා debit වෙන කොහෙටද මුදල් පොතට 215000ක්. හරිනේ. entries තුනක් මාරු කරා හතරවෙනි මං කිව්වා ලාභය හෝ අලාභය. right. දැන් ඔයාලට මේ පැත්තට එනවා නම් මේ පැත්තට එන ලාභය එහෙනම් ඔයාගේ ලාභයක් තමයි තියෙන්නේ 215000 plus 30000 245,000 right. මෙතන එනවා debit balance එකක්. ඒ කියන්නේ P&L එකට credit වෙන්න ඕනේ ලාභයක්. දැන් මේකටත් කට්ටිය බය වෙනවා. මොකද්ද බය වෙන්නේ? ලාභයක්ද අලාභයක්ද දෙන්නේ. මේක ඩිස්කෂන් න්‍යාය දන්නේ නැතිකම තමයි ඒකට හේතුව. ඉතින් disposal account එකේ debit balance එකක් නම් එන්නේ ලාභයක් නම් ඒකට අපි ලාභය කියලා කියනවා නම් අලාභය කියනවා නම් මොකක් හරි කියනවා නම් මේක මෙතන debit වෙනවා නම් P&L එක මොකද වෙන්න ඕනේ? credit වෙන්න ඕනේ. P&L එක credit වෙනවා කියලා කියන්නේ මොකද්ද? ලාභයක්, ආදායමක්. ලාභය කීයද? 2,45,000 minus 1,50,000 cost එක 95,000. එහෙනම් මෝටර රථේ විකිණීමෙන් ලාභයක් ලැබෙන 95,000. මේක ලාභය හොයාගන්න එක හරි වැදගත් ක්‍රමවේදය. ලාභය හොයාගන්න ක්‍රමවේදය තමයි මෙන්න මේක. right. disposal account එකේ balance එක debit නම් කොහේර තැනකට මේ credit වෙන්න ඕනේ. එහෙනම් P&L එකේ profit එක වැඩි වෙන ඕනෑම දෙයක් මොකද්ද ලාභයක්. එහෙනම් මේක debit balance එකක් වෙනවා නම් ලාභයක්. මේකේ credit එකක් වෙනවා නම් මේක අලාභයක්. දැන් මතක ගන්න disposal account එකේ debit නම් ලාභයක්, credit නම් අලාභය. එහෙම මතක ගන්න බෑ. එන විදිහට මොන දෙන්න. මේ පැත්තේ ආවා හිතන්න පොඩ්ඩක්. right. debit balance එකක් තමයි මට මේකේ එන්නේ. disposal account එකේ debit කියන්නේ අනිත් entry credit වෙන්න ඕනේ. credit වෙනවා කියන්නේ P&L එකට ලාභයක්. ඒ මතේ ඉඳගෙන ලාභය කියලා දාගන්න. right fine. ඒතර ඒක හරි. අපි දැන් disposal profit එක හොයාගත්තා. අපි යනවා දෙවෙනි adjustment එකට. adjustment ඉවර කරලිමු. right. විකුණුම් වලින් ලැබුණු මුදල් බැංකුගත කිරීමට පෙර 7300ක පිරිසිදු කිරීම වියදමක් ලෙස අඩු කරගෙන නැත. එහෙනම් වියදම් පිරිසිදු කිරීම වියදම්. කීයද 7300ක් අඩු කරගෙන තියෙනවා. right 7300ක් අඩු කරගෙන තියෙනවා. සහ තව දේ රුපියල් 8000ක් මිදක් සොරකම් කරලා තියෙනවා. එහෙනම් මුදල් ව්‍යාපාරයෙන් සොරකම් කරලා. එහෙනම් සල්ලි නැති වෙලා. එහෙනම් මොකද්ද? ආයෙ කරන්න දෙන ඩබල් එන්ට්‍රි එකක් යන්න ඕනේ. මුදලින් අඩු වෙනවා. මෙතන වියදමක් විදිහට එකතු වෙනවා. සොරකම් කළ මුදල්. සොරකම් කළ මුදල් කීයද? 8000ක් තියෙනවා. right. ඊට පස්සේ අපි යන්න ඕනේ ඊළඟ ඇඩ්ජස්ට්මන්ට්. මොකද වර්ෂය තුල ක්‍රිෂාන්ත සිය මෝටර රථය විකිණීමේ ලද මුදල් ව්‍යාපාරයේ අතිරේක ප්‍රාග්ධනයට එකතු කරලා තියෙනවා. right. අතිරේක ප්‍රාග්ධනයට. right. ප්‍රාග්ධනය. ව්‍යාපාර අතිරේක ප්‍රාග්ධනයට එකතු කරලා තියෙනවා කීයක්ද? අපිට ඒක ගන්න දීලා තිනා යතුරුපැදිය විකිණීමෙන් පුද්ගලික මෝටර රථ විකිණීමේ ලද මුදල් මිලියන 2ක්. එහෙනම් මිලියන 2ක් අපි එකතු වෙන්න ඕන කොහෙටද? වාගේ ප්‍රාග්ධනයට. right. ප්‍රාග්ධනයට එකතු වෙනවා මිලියන 2ක්. අතිරේක ප්‍රාග්ධනය කියලා. right. මේ වෙනකොට අපි දැන් හැන්ඩල් කරා මොකද්ද? ඇඩ්ජස්ට්මන්ට්ස් තුන හැන්ඩල් කරලා ඉවරයි. අතිරේක ප්‍රාග්ධන අපි රෙකෝඩ් කරගත්තා. disposal account එකේ profit එක ගත්තා. ෂෙයාර් රෙකෝඩ් කරගත්තා. පිසුදු වියදම් සහ සොරකම් කරන ලද මුදල් අපි රෙකෝඩ් කරගත්තා. අපිට දැන් අවශ්‍යයි විකුණුම් ආරම්භක තොග, අවසාන තොග, දර ලාභය, සහ වාර්ෂික සුද්ධ ලාභය සහ අනිත් වියදම් ටික දාගන්න. එතකොට අපි note number 3 එක ඉවර කරා. දැන් අපි යන්න ඕනේ 3 4 5 ඉවර කරා. දැන් මුලින් ඉඳන් අපි බලාගෙන යන්න ඕනේ බැංකු ප්‍රකාශයෙන් සහ බැංකු නොවන වත්කම් සහ වගකීම් රෙකෝඩ් කරගන්න. right. අපි යන් ඉස්සරෝම රෙකෝඩ් කරගන්න බැංකුව හැර වත්කම් සහ වගකීම් රෙකෝඩ් කරගන්න. බැංකුව හැර වත්කම් සහ වගකීම් රෙකෝඩ් කරගන්නකොට
වෙළඳ ලැබිය යුතු දෑ තියෙනවා කීයක්ද? 23500ක්. ණය ගැති. එක නෝට් එකෙන් නෝට් එකට ඉවර කරන්න. 3 4 5 ඉවර කරා අපි දැන් නෝට් නම්බර් 2 එකේ ඉන්නේ. රයිට්? වෙළඳ ලැබිය යුතු දෑ 23500යි. වෙළඳ ගෙවිය යුතු දෑ 18900. වෙළඳ ගෙවිය යුතු. $19800. 18900 sorry. 18900යි. යතුරු පැදියේ 2018 දෙසැම්බර් 31ට බැලන්ස් එකක් නැහැ. මොකද අපි ඒක වික්කා. ක්ලෝසින් බැලන්ස් ටික තමයි අපි ගන්න මේ බැලන්ස් ෂීට් එකට. කුඩා ට්‍රැක්ටර් රථයක් මිලදීගෙන තියෙනවා කීයද? 1.4 මිලියන වලට. අවසරයේ අවසාන දවසේ ගෙනන් තියෙනවා ට්‍රැක්ටර් රථයක්. ට්‍රැක්ටර් රථයක් මිලදීගෙන තියෙනවා 1.4 මිලියන. ඩිප්‍රීෂියේෂන් නැති හින්දා මම මේ කොලම් එකටම ගන්නවා ලාස්ට් කොලම් එකට. $1.4 මිලියන වලට අපි අරගෙන තියෙනවා. තොගය 500යි 800ක් තියෙනවා. තොගය. ඉන්වෙන්ටරි. තොග 500යි 800ක්. මම දාගත්තේ නැහැ බැලන්ස් එක 23500ක් ණයක තියන්න. 23500. දැන් අපිට දීලා තියෙන ආරම්භක වත්කම් සහ වගකීම් කීපයක්. වසර මුල තිබ්බ වත්කම් සහ වගකීම්. ඇයි වත්කම් සහ වගකීම් මුලදී ඕනේ ඉන්නේ අපිට? ව්‍යාපාරික සමීකරණය යූස් කරගෙන අපිට ආරම්භක ප්‍රාග්ධනය හොයාගන්නයි මේක දීලා තියෙන්නේ. රයිට්? ආරම්භක ප්‍රාග්ධනය හොයාගන්නයි තමයි මේක දීලා තියෙන්නේ. ආරම්භක ප්‍රාග්ධනය හොයාගන්නත් ඕනේ නා. ආරම්භක ප්‍රාග්ධනය. රයිට්? ඔයාලට මතකදී අපි ආරම්භක ප්‍රාග්ධනය මේ අසම්පූර්ණ වාර්තාවල මුලදීම කතා කරා. ඒ ලොජික් එක බේස් කරලා අපි ඔයමු ආරම්භක ප්‍රාග්ධනය. මොකද ඒක දීලා නැහැ. රයිට්? ආරම්භක ප්‍රාග්ධනය ගන්නයි අපි යන්නේ. එහෙනම් වත්කම් තියෙන වසර මුලදී ණය ගැතියන් ඉන්නවා 32100ක්. ණය ගැති 32100ක් වත්කම. රයිට්? වෙළඳ ගෙවිය යුතු තියෙනවා ණය හිමියන් වෙළඳ ගෙවිය යුතු දේ අපි තියාගමු පොඩ්ඩක් ඒක අඩු කරන්න ඕන එකක්. යතුරු පැදිය තියෙනවා 1,50,000ක්. යතුරු පැදිය 1,50,000ක්. 1,50,000ක යතුරු පැදියක් තියෙනවා. රයිට්? ඊට අමතරව තව මොනවා හරි තියෙනවද අපේ වත්කම් මුලදී? වගකීම් තියෙනවා. මොකද අපි මුළු වසර මුළු වත්කම් වලින් මුළු වගකීම් අඩු කරාට පස්සේ මොකද වෙන්නේ? ප්‍රාග්ධනය. හරිනේ ඒක දන්නවනේ ඔයා. total asset minus total liabilities. ආරම්භක ප්‍රාග්ධන. වසර මුල තිබ්බ total asset වලින් total liability. අපි හොයාගන්න යන වසර මුල තිබ්බ total assets. liabilities තියෙනවා ණය හිමියන් note එකෙම තියෙනවා ගෙවිය යුතු 17300ක්. 17300ක්. right? මේ ටික තමයි තියෙන්නේ. තොගය තියෙනවා 4,50,300ක්. තොග 4,50,300ක්. 4,50,300ක්. මේ opening asset and liabilities. opening asset and liabilities වල වෙනස අපි කියනවා ආරම්භක ප්‍රාග්ධනය. මේක තියෙන්න ඕනි තව මුදල්. ජංගම දැන් බලනකොට බලා ගන්න දැන් ණය හිමියන් දැන් මුදල් අඩුයි වගේ තියෙනවා. මුදල් බලන්න කියනද කියලා. මුදල් තියෙනවා ආරම්භයේදී 5,600ක් මුදල්. බැංකු මුදල් 5,600. මෙන්න asset and liabilities. වසර මුල තිබ්බ. right? වසර මුල තිබ්බ asset and liabilities වල balance එක ගත්තොත් අපි 5,600 plus 32,100 plus 1,50,000 1,50,000යි plus 450යි 300 minus 17,300. කීයක් තියෙනවද? 620යි 700ක්. ආරම්භක ප්‍රාග්ධනය 620යි 700ක් තියෙනවා. right? ආරම්භක ප්‍රාග්ධනය 620යි 700. කොහොමද ආරම්භක ප්‍රාග්ධනය ගණනය කරන්නේ? වසර මුල තිබූ සියලු වත්කම හොයා ගන්න ඕනේ. දීලා තියෙන තොරතුරු වල අනුව
මෙන්න සියලු වත්කම් ටික මුදල් ණය ගැතියන් යතුරු පැදිය සහ තොග ඒ වත්කම් වලින් සියලු වගකීම් අඩු කරලා පස්සේ මොකක්ද දෙන්නේ අපිට ආරම්භක ප්‍රාදාන්‍ය නැත්නම් opening net assets right opening all assets at the beginning of the year you have to reduce from that what the all liabilities at the year end what is only or you have only one liability which is ණයමියන් right and ජංගම නොවන වගකීම් මොකද ඔයාලට මේ ව්‍යාපාරයේ වසර අවසානයේ තිබිලා නැහැ ජංගම නොවන වගකීම් නැත 0 right fine ඔය ටික තමයි තියෙන්නේ right අපි තව නෝට් එකක් ඉතුරු වෙලා තියෙනවා ඉතුරු ටික අපි කන්ටිනියු කරමු ඊළඟ සෙෂන් එකත් එක. දැන් අපි මේ විදිහට මොකද මේක මේ වෙනකොට මොකද කරේ අපි ඩිස්පෝසල් account එක බැලුවා වියදම් ටික රෙකෝඩ් කරගත්තා ආරම්භක ප්‍රාග්ධනය හොයාගත්තා අපිට විකුණුම් ගැනුම් ඒ ටික හොයාගන්න තියෙනවා ඒ ටික හොයාගෙන අපි බැලන්ස් ෂීට් එක සහ P&L එක කම්ප්ලීට් කරමු ඊළඟ සෙෂන් එකේදී right